මම මේ වීඩියෝ එක රෙකෝඩ් වෙන්න නොදී කතා කරන්න කල්පනා කරේ ඒක කමන්නේ තාම ළමයි ප්‍රමාණය සහභාගී වෙලා මදි. තව එන්න කට්ටිය. ඒ නිසා මම යාලට පසුව හෝ බලන්න මේ වීඩියෝ එක රෙකෝඩ් වෙන අතර මේ නිවේදනය කිපෙත් දෙනවා. අපි 28 දින ඊයේ WhatsApp group නිර්මාණය කළා. ඔයාලට තොරතුරු ලබා දෙන්න. ඉතින්දී අපි ළමයි ප්‍රමාණය කුඩා කණ්ඩායම් වලට වෙන් කරලා තමයි 100ක වගේ කණ්ඩායම් වලට වෙන් කරලා group 14ක් 15ක් වගේ ප්‍රමාණයක් දැනටම සකස් කරලා තියෙනවා. එතෙන්දී මේ කාරණේ අපි මාසයක් විතර දැන් අපේ අලුත් බැච් එක පටන් ගත්තේ මේ මාසෙදී ඉගෙනීම පටන් ගත්තේ මේ මාසේ අවසාන වලතුරු අපි ටික කාලයක් බලාගෙන හිටියා මොකද වෙන්නේ කියලා. මොකද අපි ගිය අවුරුදු වල පසුගිය අවුරුදු වල අතීත අත්දැකීම් ගත්තම මේ WhatsApp group නිර්මාණය කරන එකට පොඩ්ඩක් ප්‍රසන්නසරුත් මමත් අධිමදි කළා හේතුව විශේෂයෙන්ම වැරදි දෙකක් නිසා. එකක් ළමයින්ගේ මේසය අරගෙන නොයෙකුත් පල්ලි කණ්ඩායම් වෙනවා මෙතෙන්ට අපේ සිසුන්ට වැරදි මත ප්‍රචාරය කරනවා. අනිත් අර දැන්ටමත් එයාලා වැඩ ආරම්භලා ඇති. හැබැයි අපි මේ අවුරුද්දේ මේ වතාවේ WhatsApp group නිර්මාණය කරද්දී අපි ටිකක් සැලකිලිමත් වුණා මේ කාරණය ගැන. දෙන්දී ඔයාලට වෙනත් කෙනෙකුගේ ලැබෙන අනවශ්‍ය පණිවිඩ තියෙනවා නම් ඒව ලබා ගන්න පුළුවන් අපේ ක්‍රමවේදයක්. ඒ කියන්නේ අපිත් බුද්ධාංශයක් උතනට ඇතුළත් කරලා තියෙන නිසා ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද ගිය අවුරුදු වල මේ වගේ හැම ළමයිකින් ආව නිසා. දෙවැනි කාරණේ තමයි හැමෝම ඉතින් තාරුණ්‍ය ගත කරන කාලේ නේද? ඒ නිසා ඉතින් ගෑනු ළමයිට පිරිමි ළමයිගේ ආකර්ෂණය තියෙනවා. පිරිමි ළමයිට ගෑනු ළමයිගේ ආකර්ෂණය තියෙනවා. ඒක වෙනම දෙයක්. ඒක අපේ මානව ලක්ෂණයක්. අවුරුදු 18, 19, 20 ගණන් වල යනකොට ඉතින් ඔය දෙපැත්ත විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය තියෙනවා. එහෙමයි කියලා මේ WhatsApp group එක ඔයාලගේ ඒ ආසාවන් දුම්පත් කරගන්න සහකාරයක් හෝ සහකාරියක් හොයන තනක් බවට පත් කරගන්න එපා. ඒකට වෙනමම ආයතන තියෙනවා. ලංකදීප පත්තරේ එහෙම තියෙනවා නේද? මංගල යෝජනා, මංගල කිංකිණි කියලා ඒ වගේ අතිරේක තියෙනවා. ඒ වගේ තැනකින් පුළුවන් වාට ගැලපෙන ස්ථිර සහකාරයක් හෝ සහකාරී ස්ථිර කියලා කියන්න බෑ නේද? අද කාලත් හැටියට හොයාගන්න. ඒ නිසා කරුණාකරලා මම කියනවා දැන් ඊයේ වෙද්දිත් ඒ වගේ පැමිණිල්ලක් ආවා. මට ලොකු අකරදැබ්බ මේ සුත්‍ය පුරාම සිදු වුණා. එකක් තමයි අම්ම කෙනෙක් කතා කරලා කියනවා ඒ අම්මගේ ෆෝන් එකට හායි හුයි ගාලා මැසේජස් එනවා සර් මේ මොකද බලන්න පොඩ්ඩක් කියලා. ඊට පස්සේ අම්මා කතා කරලා කවුද කියලා අපේ ඒ ලෙවල් පන්තිය ළමයෙක් කතා කරේ. ඒ වගේ පිට ළමයෙක් කතා කරලා. මුලින්ම කතා කරලා තියෙන්නේ අම්මට. කොහොමද ඉතින් ඒකත් එක්තරා විදිහකට ඒ කියන්නේ ළමයට මම කියනවා අනේ සර් මම අවුරුදු දැන් 19ක් කෙනා වගේ දරුවට තාම ෆෝන් එකක් කරන් දුන්නේ නැහැ. ඉස්සෙල්ලගේ පන්තියට සහභාගී වෙන්න ඕන නිසා මම මගේ ෆෝන් එක යාට පාවිච්චි කරන්න දුන්නා. දැන් මගේ ෆෝන් එකට මෙන්න මේ වගේ මැසේජස් එනවා කියලා. ඒ නිසා කරුණාකරලා ඉල්ලනවා හැමෝටම මේක දැනුම් දෙනවා. ඊයේ දවසේ වල පටන් ගත්ත අයටත් එක්ක සහ ඉස්සරහට වල පටන් ගන්න ඉන්න අයටත් එක්ක දැන් ඒ දරුවගේ ඒ පිරිළමයාගේ ෆෝන් නම්බර් එකම හොයාගෙන යාට අවුරුද්දේම කතා කරලා ඒක අවවාද කළා. එයා වරද පිළිගත්තා. බොහොම කම්පාවටපත් වුණා ළමයා. අයියෝ සර් මම තවත් එක කරන්නේ නැහැ මගේ අතේ වැරදිලා ගියේ කියලා කිව්වේ. කමක් නැහැ මම ඒ වචනේ ඒ ආකාරයෙන්ම පිළිගත්තා. නිසා අනිත් අයටත් එක කියන්නේ අනවශ්‍ය ආකාරයට පෞද්ගලික පණිවිඩ ඔයාලට ලැබුණු ඒ ගෲප් එකේ ඉන්න නිකුත් සමාජිකයන් අතර හොමාක් කරගන්න උත්සාහ කරන්න එපා. ඒකට වෙනම ක්‍රම තියෙනවා ඔයාලට අවශ්‍යතාවයන් ඉටු කරගන්න. මේ ගෲප් එක නිර්මාණය කළේම ඔබ සහ අපි සම්බන්ධ වෙන මාධ්‍යයක් විදියට, පාලමක් විදියට. සහ ඔබට ඔබ තවත් කෙනෙකු හොයාගන්න මාධ්‍යයක් වෙන කරගන්න එපා. අන්තිම කාරණය අනේ මට වැනුම් අස්සවන්න එපා. මම බැලුව ප්‍රශංසාවට කතා කරලා ප්‍රශංසාවට මම ඒ වගේ අකටපියන් වෙලා නැහැ. දවස් කීපයකට කලින් එසප්පුවට කලින් මට ඉතින් විතරම අපිට එනවනේ ඉතින් අපේ ටෙලිෆෝන් නම්බර්ස් වල දානවා. ඒ නිසා ගුරුවරුන්ට කතා කරන්න නිසා ළමයි කතා කරනවා. ඉතින් අපිට කී දෙනෙක් කතා කළාද මොනවද කතා කරන්නේ කියලා මතක නැහැ. ළමයි කතා කරනවා. ඊළඟට එයා මට නම්බර් එකක් දුන්නා සර් මේ නම්බර් එකට WhatsApp group එකක් WhatsApp හරහා link එක එවන්න කියලා පන්තියට. ඉතින් මම ඊයේ link එක යවුවා. අර කතා කරන නම්බර් එක මම ෆෝන් එකේ සේව් කරගත්තා link එක යවුවා. ඊළඟට ආයෙ වෙනත් කෝල් එකක් එනවා. ඔයා මේ ෆෝන් එකට කෝල් එකක් ගත්තද මොනවද මේ වල තියෙන්නේ කියලා පිරිමි කෙනෙක් කතා කරනවා. පිරිමි කෙනෙක් රාමයේ දෙතට.
ඉතින් මට මම දන්නවා වගේ ෆෝන් එකේ යාගේ නම සේව් කරලා තියෙන්නේ A level 21 එක අංකයක් විදියට. නමක් අපි අහන්නේ නැහැ. ඉතින් ඊළඟට මම මේ මහත්මයට උත්සාහ කරා පුළුවන් උත්සාහයක් ගත්තා. තේරුම් සිංහලෙන් කතා කරලා කිව්වා මේ ඔයාගේ ෆෝන් එකේ මට තමයි කෝල් එකක් ආවේ. මම ටියුෂන් ගුරුවරයෙක්. අපි ඔන්ලයින් පන්තිට සහභාගී වෙන ළමෙක් කෙනා තමයි මේ සාකච්ඡා කරන්න නැත්තේ කියලා. එයා එකහෙලාම කියනවා අපේ එහෙම A level කරන ළමෙක් නෑ කියලා. දැන් දවස් 3කට කලින් එයා කියනවා දවස් 3කට කලින් ඔයා මේ ෆෝන් එකට විනාඩි 20 ගානක කෝල් එකක් කරන් තියෙනවා. විනාඩි 20 ගානක් මම කතා කරලා තියෙනවා. හැබැයි හොඳ වෙලාවට එයාගේ ෆෝන් එකෙන් තමයි මට කෝල් එක ඇවිත් තියෙන්නේ. නමුත් මම කියනවා ඉතින් විනාඩි 20 ගානක් කතා කරන්න උසස් පෙළ පන්තියක් ගැන. මගෙන් අහන උසස් පෙළ පන්තියක් ගැන විනාඩි 20 ගානක් කරන්න ඒ වගේ පෞද්ගලික අමතුම් අරගෙන උගන්වනවද කියලා. ඒ වගේ තර්ජනයක් කරන ආකාරයෙන් මට අමතුම් අරගත්තා. බැලින්න ඒ මහත්මයාගේ ආදරණීය බිරිඳ තමයි කතා කරලා තියෙන්නේ. මේකේ සතිය වෙච්ච සිද්ධියක් කියන්නේ. ඉතින් අනේ නෝනාවරුන්ට ඉල්ලීමක් කරනවා මහත්තුරුන්ගේ ෆෝන් වලින් කෝල් කරනවා නම් ඒක යාර කියලා තියන්න. එහෙනම් සර් කෙනෙක්ට කතා කරා. මේකෙන් ආයෙත් මේ නම්බර් එකට වට කෝල් එකක් ඒ මැසේජ් එකක් ඒ කියලා කියලා තියන්න. ඒ වගේම මහත්තුරුන්ටත් ඉල්ලීමක් කරනවා. ඔයාගේ ෆෝන් එකෙන් කතා කරත් ඒ ගෙදර ඉන්න මිනිස්සුන්ට දැනුවත් කරලා තියන්න. දෙමව්පියන්ට දැනුවත් කරලා තියන්න. මේ වගේ පන්තියකින් මට ලින්ක් එකක් එයි නැත්නම් කෝල් එකක් එයි ආවොත් මට දෙන්න ඒ වාදී වශයෙන්. පොඩ්ඩක් ඔයාලා අතර අන්‍යවන අවබෝධය තියාගන්න. නැත්නම් අවසානයේ ඔයවත් තියෙන මම බැලුම් ගන්නවා. බැලුම් පවුල කඩා ඉරවන්න මට අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ මම පොඩි සිද්ධියක් විතරයි කිව්වේ. ඔය වගේ අතරතැබ්බයන් අපි මුණ පානවා මේ පණිවිඩ ෆෝන් ඔයාලගේ මොබයිල් ෆෝන් එකට යවන්න ගියා. තව සිද්ධි එනවා ඒ පොඩි දේවල්. නැත්නම් මම නිකන් රහස් පරීක්ෂකයෙක් වගේ වැඩ කරන්නේ. දැන් මාස ගානකට කලින් අපිට ටෙලිෆෝන් නම්බර් එක දීලා තිබුණා. ඉතින් අපි ප්‍රතිචාර දක්වනවා ඊළඟට අලුතෙන් WhatsApp group එකක් හදලා ඇයිවා මාව group එකට add කරගත්තේ. ඒ වගේ රහස් පරීක්ෂකයෙක් විදිහට ඒක ඊළඟට step එකකින් step එකක තව තවත් messages දාලා විස්තර අහනවා. ඉතින් අපි අර බුද්ධාංශයේ නිලධාරියෙක් ඉදිරියේ කට උත්තර දෙනවා වගේ කට උත්තර දෙන්න සුදු වෙලා දෙනවා ගුරුවරුන් වශයෙන්. ගුරුවරයෙක් කියලා කිව්වොත් පිළිගන්න සූදානම් නැහැ නැත්නම් අය. හරි. හැමෝටම නෙවෙයි කියන්නේ දන්න අය දන්නවා නේද? මේ කියද්දී අපිත් මේ වගේ වැඩ කළා නේද කියලා මතක් වෙනවා ඇති. මට ඒක ගැන තරහක් නැහැ. මට ඒක ගැන කනගාටුවකුත් නැහැ. මට ඒක ගැන තියෙන පොඩි ජොලියක් එනවා. ඒ කියන්නේ අපිටත් ඔය වගේ පොඩි ආතල් ආවම අපිටත් ඉතින් සතුටුයි. හැබැයි ඉතින් ඒක ඔයාගේ පැත්තෙන් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම විවාහක අය අපිත් එක්ක ඉගෙන ගන්නවනේ විවාහක අය. ඒ නිසා යාලා හොරාට පන්ති වල සහභාගී වෙන්න උත්සාහ කරන්න එපා. ඊළඟට ඒක ඔයාගේ උසස් පෙළ පාස් වීම හෝ ෆේල් වීම කෙසේ වෙතත් පෞද්ගල ජීවිතය ගැන ලොකු අකරතැබ්බයන්ට මුහුණ දෙන්න වෙන සිද්ධියක් වෙන්න පුළුවන්. හොරාට පන්තිට සහභාගී වෙන්න හදලා. හරි අපි එකවුන්ටින් පාඩමට යමු. එකවුන්ටින් පාඩමේ අපි ප්‍රශ්න 4ක් ඔන්ලයින් කමෙන්ට් සාකච්ඡා තව දෙයක් තියෙනවා. බලන්න ගොඩක් මම ලියගෙන ආවේ. දැන් මේ WhatsApp group එක අපි නිර්මාණය කළේ 2020 විභාගයට පෙනී සිටි ළමයිගේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වුණා පහුගිය මාසේ. අප්‍රේල් මාසේ ප්‍රතිඵල නිකුත් වුණා. ඒ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වීම පසුව අපි Facebook එකෙන් ඊළඟට TV එකේ සහ පත්තරයේ දැන්වීම් පළ කරලා අලුත් බැච් එකක් සඳහා ළමයි බදවා ගත්තා. ඒ වන විට අප්‍රේල් මාසයේ ප්‍රතිඵල එන විට අපි මීට පෙර පටන් ගත්ත පන්තියකුත් තිබුණා. නේද? 2021 ළමයිට අපි ගිය අවුරුද්දේ පන්තියක් ආරම්භ කළා ඔක්තෝබර් මාසේ. ඒ පන්තිර නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාසවල ළමුන් විටින් විට අපේ පන්තිට සහභාගී වුණා. වැරදීමකින් හෝ ඒ ළමයිගේ නම්බර් ටිකත් මම ඊයේ කතා කරපු WhatsApp group එකට ඇඩ් වෙලා තියෙනවා නම් ඔයාලට අද පන්තිට දාලා ලින්ක් එක එනවා ඇති. දැන් මම accounting වලට දාලව දැන් අර පරණ බැච් එක. අපි කියමු පරණ බැච් එක කියලා. පරණ බැච් එකේ උගන්වන්නේ පාලන ගිණුම් පාඩම. දැන් එතෙන්දී අපි ණයගති ණයහිමි පාලන ගිණුම් සාකච්ඡා කරලා අවසන් නේද? අපි අර ගිය සතියේ කිව්වා සමීකරණ පාඩම ආර සාකච්ඡා කරලා අවසන්. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය, ප්‍රාග්ධන ආයෝජන තීරණ, ආන්තික පිරිවැයකරණය, බැංකු සසුදුම් අවසාන අපි සාකච්ඡා කරා පාලන ගිණුම් පාඩම. ඒ පන්තියට සහභාගී වූ දරුවන්ට මේ ඔන්ලයින් පන්තියට සහභාගී වීම අත්‍යවශ්‍ය නැහැ. නමුත් ඔයාලට ලින්ක් එක ආවා. group එකට ඇඩ් කරේ අපි. ඔයාලට ලින්ක් එක එව්වේ අපි. එහෙනම් මෙතන සහභාගී වුණා කියලා ගැටලුවකුත් නැහැ. හැබැයි ඒ ළමයිගේ WhatsApp group එක එයාලට දැන් පරණ පන්ති ළමයිට අපි පාඩම් ලබා දෙනවා Google Classroom එක හරහා සහ එයාලට මුදල් ගෙවුවාට මේ මාසෙට දාලා WhatsApp group එකක් වෙනම නිර්මාණය කරලා තියෙනවා. ඒකේ හිටියනම් ඇති.
එතෙන්දී ඊයේ ඔයාගේ ෆෝන් නම්බර් එක අලුත් WhatsApp group එකකට ඇඩ් වුණා නම් ඒ අලුත් group එකෙන් ඔයා ඉවත් වුණාට ගැටලුවකුත් නැහැ. ඒ වගේම තව දෙයක් අලුත් බැච් එකේ ළමයිට. ඒ කියන්නේ ප්‍රතිඵල පැමිණීමෙන් පසු බඳවාගත් ළමයි ඇතැම් අවස්ථාවල එයා පාවිච්චි කරන WhatsApp නම්බර් කිහිපයකින් අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඔයාගේ WhatsApp numbers කිහිපයක්ම අපිට ලබා දීලා තියෙනවා. ඒ හැම නම්බර් එකක්ම ඔයාගේ group එකට ඇඩ් වෙලා ඇති. එතකොට ඔයා දිගටම පාවිච්චි කරන එකම නම්බර් එකක් අපේ group එකේ තියෙන ඉඩ ඇරලා අනිත් numbers ඉවත් කරගන්න. ඒ වගේමයි තවත් පිරිසකට සිදු වෙලා ඇති. දැන් group කිහිපයකට ඊයේ දිනේදී සමසල් මම නිර්මාණය කළ WhatsApp group කිහිපයකට ඔයාගේ නම්බර් එක ඇඩ් වෙලා ඇති. එකම නම්බර් එක WhatsApp කණ්ඩායම් කිහිපයකට ඇඩ් වෙලා ඇති. එතකොට ඔයා එක group එකක ඔයාගේ නම්බර් එක තියෙන ඉඩ ඇරලා අනිත් group වලින් අයින් වෙන්න. මම එහෙම මැසේජ් එකක් කිය දැම්මා. අපේ ළමයි කොයිතරම් අවංක කිව්වද එක ළමයි group දෙකකට ඇඩ් වෙලා ඒ දෙකෙන්ම අයින් වුණා. group දෙකකට ඇඩ් උනේ. ඉතින් ශනික ප්‍රචාර දක්වා group වලින් ඉවත් වෙන කියලා වැඩි ප්‍රයි ඇඩ් වෙලා නම් එයා වැඩිපුර නෙවෙයි හැම group එකකින්ම ඇඩ් වුණා. ආයෙමත් මම private call එකක් කරන් ගියා. අනිසල් වර්තේමකින් මම group දෙකෙම remove වෙලා ආයෙ මම එක group එකකට ඇඩ් කරගන්න කියලා. ඒ වගේ වැඩ කරන්න එපා. එක group එකක ඔයාගේ නම්බර් එක තියෙන ඉඩ ඇරලා අනිත් group වලින් ඔයා ඉවත් කරන ගැටලුවක් නැහැ. හරි. දැන් ඔන්නම පටන් ගන්නවා. ප්‍රශ්න අංක 5 ගෙදරදී හදන්න කියලා කිව්වා. තනියම හදන්න කියලා කිව්වා. ගොඩක් අය හදලා මට දැනුම් දුන්නා. උත්තරත් එවලා තිබුණා. මම උත්තර නම් එයාලගේ චෙක් කරේ නෑ. මොකද මේක පන්තියේ සාකච්ඡා කරන නිසා. මම ඒක දැන් ඔයාලට හදලා පෙන්නන්නම්. ප්‍රශ්න අංක 5. ප්‍රශ්න අංක 5 දිත්ත බලපෑම මුලින්ම ලියන්න කිව්වා. ඊළඟට සමීකරණේ වාර්තා කරන්න කිව්වා. අවසානයේට ලෙජරේ වාර්තා කරන්න කියලා කිව්වා. හරි දැන් බලා ගන්න. මම මුලින්ම ඔයා එක්ක වැඩ දෙකක් කරන්න. දැන් මම උත්තර දෙකක් චෙක් කර ගන්න ඕන. මම මුලින්ම වගුවක් රූල් කරනවා. අර දිත්ත බලපෑම ලියන්න. දිනය දිත්ත බලපෑම අලුතෙන් group එකට ඇඩ් වෙන අය ඇති. අද ඔන්ලයින් පන්තියේ මුලින්ම සහභාගී වෙන අය ඇති. එයාලා තමන්ගේ CR පොතේ එක පිටුවක මේ වගුව රූ කරගන්න. CR පොතේ එක පිටුවක් අවශ්‍ය වේවි වගුව සඳහා. දිනය දිත්ත බලපෑම දිත්ත සටහන. මම දැන් දවස් කිහිපයක් තිස්සේ දිත්ත බලපෑම ගොඩනගන ආකාරය සමීකරණයේ ආස්පෙන් පැහැදිලි කරපු නිසා එයාලට දැන් අලුතෙන් අදාපු අයට ඒ පැහැදිලි කිරීම අපේ පරණ වීඩියෝ ලින්ක් හරහා ලබා ගන්න පුළුවන්. ඒ නිසා මම අද විස්තරාත්මකව දිත්ත බලපෑම් ගොඩනැගීම සාකච්ඡා කරන්නේ නැහැ. නමුත් මේ පාඩම අවසානයේදීත් ඔයාට මේ කරපු වැඩේ දිත්ත සටහන ගොඩනැගීමේ ක්‍රියාවලිය තේරුනේ නැත්නම් ඔයාට ලින්ක් එක ලැබිලත් නැත්නම් පරණ වීඩියෝ වල මට දැනුම් දෙන්න පෞද්ගලිකව එතෙන්දි මම ඔයාලට මගේ වීඩියෝ ලින්ක් ලබා දෙන්න. මම දැන් WhatsApp group එකට දැන්වත් ඇඩ් කරලා තියෙන්නේ. accounting වලට දාලා econ වලට දාලා BSට දාලා මේ දක්වා සියලුම පාඩම් වල වීඩියෝ ලින්ක් ඇඩ් කරලා තියෙන්නේ. ඒවා බලලා ඔයාලට පුළුවන් පළවෙනි පාඩමේ පළවෙනි කොටස් ටික සම්පූර්ණ කරගන්න. හරි මෙන්න CR පොතේ එක පිටුවකට රූල් කරන වගුව ගත්තා. මම දෙවෙනි උත්තරෙත් මේ එකම කරනවා. මම මේ පැත්තේ කරන්නම්. මුදල් සමීකරණය. දැන් අර රෝමනක් එකකින් ඉල්ලලා දෙනවනේ සමීකරණයක් දැක්වීම. ඒක පටන් ගන්නවා. මුදල් ණයගැති බඩුතොග මේ හැම දෙයක්ම වත්කම්. ඊළඟට තියෙනවා ප්‍රාග්ධනය හා වගකීම්. අද මේ මොබයිල් ටියුට් එක නැතුව ඇති ටියුට් එකක් WhatsApp group එකට දීලා ඇති. පිටු 40ක ඩොකියුමන්ට් එකක් බලන්න. ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. රුපියල් 1000 වලින් කියලා සටහන් කරන්නත් අවශ්‍යයි. අපට ව්‍යාපාරයේ තිබෙන වත්කම් තුනක් තියෙනවා. මුදල්, ණයගැති, බඩුතොග, සමාන ලකුණ, ප්‍රාග්ධන එකතු කිරීම වගකීම් මුලින් රුපියල් 1000 වලින් කියලා පෙන්වනවා. හරි. එහෙනම් අපි පටන් ගමු සමීකරණයේ මුලින්ම දිත්ත බලපෑම සාකච්ඡා කරන්න.
ප්‍රශ්නාංක 5 ඉෂාර ව්‍යාපාරය අලුතෙන් ආරම්භ කළ ව්‍යාපාරයක්. ඒකේ මුලින්ම කියනවා රුපියල් ලක්ෂ 5ක් යදා ව්‍යාපාරය ආරම්භ කරන බව. මුදලින් රුපියල් ලක්ෂ 5ක් ව්‍යාපාර දෙනවා. දැන් ඔයාලට මතක් වෙන්න ඕනේ ව්‍යාපාර ඒකක සංකල්පය. ව්‍යාපාර ඒකක සංකල්පය අනුව ව්‍යාපාරයට අයිතිකරුවාගෙන් ලැබෙන මුදල අනාගත දිනයකදී නැවත ව්‍යාපාර සිදුවන කාර්ය දෙවනද අයිතිකරු දෙන්න. මේ මොහොතේ අයිතිකරුගෙන් මුදලක් ගන්නවා ව්‍යාපාරයට ඇත්තට. එතකොට ව්යාපාරයේ වත්කමක් වැඩි වෙනවා. අපි ලියමු පළවෙනි දිත්ත බලපෑම මුදල් වත්කම වැඩි වේ. මුදල් වත්කම වැඩි වේ. දෙවෙනි බලපෑම දැන් ව්‍යාපාරයට මුදල් ලැබුණ වගේම දැන් ව්‍යාපාරයට ඇතිවලා තියෙන බැඳීම. කායිකද බැඳීම ඇතිවලා තියෙන්නේ අයිතිකරුවෙක්ට. දැන් ව්‍යාපාරයට සිදු වෙනවා දැන් දුන්න මුදල අනාගතයේ අයිතිකරුට ගෙවන්නම් කියලා පොරොන්දු වෙන්න. අන්න. දැන් මේ මොහොතේ ලබාගත් මුදල අනාගතයේ ගෙවන්න තියෙනවා. ඒ අනාගතයේ ගෙවන්න තියෙන බැඳීමට අපි කියනවා ප්‍රාග්ධනය කියලා. ඒ අනුව දෙවෙනි බලපෑම ප්‍රාග්ධනය වැඩි වේ. ප්‍රාග්ධනය වැඩි වේ. දැන් අපි දිත්ත සතහන නිර්මාණය කරනවා. දිත්ත සතහන නිර්මාණය කරද්දී අපි දන්නවා වත්කම වැඩිවීම ගිනිමෙල යන්නේ හර පැත්තේ. වත්කමක් වැඩිවීම ගිනිමේ හර පැත්තේ යන්නේ. ඒ අනුව වැඩි වෙන වත්කම මුදල්. ඒ අනුව පළවෙනි සතහන යොදනවා මුදල් ගිණුම හර. මුදල් හර. ඒ වගේමයි ප්‍රාර්ථනීය වැඩිවීම නම් අදාළ ගිනිමෙල යන්නේ බැර පැත්තේ. ප්‍රාර්ථනය හා වගකීම් වැඩිවීම ගිනිමෙල යන්නේ බැර පැත්තේ. එහෙනම් අපි දැන් දෙවෙනි සතහන යොදා ගන්නවා ප්‍රාර්ථන ගිණුම බැර. ඔන්න දිත්ත සටහන. දැන් ඔයා ගෙදරදී තනියම මේක හැදුවා නම් බලන්න ඔයාගේ උත්තරේ හරියද කියලා. අරන් එතන හරියට දාගන්න. දැන් එන සමීකරණයට. සමීකරණයේ මේ ගණිතවල බලපෑම වාර්තා කරමු. ගණිතවල හරහා පළවෙනි බලපෑම තමයි මුදල් වත්කම වැඩි වුණා. මම මේ උත්තර දෙකම එකවර හදාන්නේ ඔයාලට මේ වගේ වගුවක් හැදුවම මේ වගුව හරහා මේ සමීකරණයට උත්තරේ ගන්න කොහොමද කියලා පෙන්වන්න. දැන් ඔයාලා ලියාගෙන තියෙනවානේ පළවෙනි බලපෑම මුදල් වත්කම වැඩි වෙනවා කියලා. එහෙනම් ඒක මෙතන පෙන්වන්න. මෙන්න මුදල්. මෙතන වත්කම්. මුදල් නායකත්වයට ඔක කියන්නේ වත්කම්. යනවා දිනේ යාන කෙලවරින් 1.1 වැඩි වෙන ප්‍රමාණය ලක්ෂ 5. ඔන්න වැඩි කළා පළවෙනි බලපෑම මුදල් වලට එකතු කළා. දෙවෙනි බලපෑම අයිතිකරුට දෙන්න තියෙන මුදල ප්‍රාර්ථනීය වශයෙන් සලකනවා. ප්‍රාර්ථනීය දැන් වැඩි වෙනවා. යනවා සමාන ලකුණු යොදලා ප්‍රාර්ථනීය එකතු කර ගන්න 500ක්. ඇයි අපි දහස් වලින් වටිනාකම ලියන්නේ? දහස් වලින් ලියනවා කියන්නේ සෑම සංඛ්‍යාවක්ම 1000න් බෙදලා ලියන්නේ. යනවා ලක්ෂ 5 1000න් බෙදුවම ඉතුරු වෙන්නේ 500යි. යනවා දහස් සංඛ්‍යාව වලින් ලක්ෂ 5 ලියන්නේ 500ක් ලෙස. 1.3 ණයට ගැනුම්. මෙතන අදහස් කරන්නේ ණයට ගැනුම් වශයෙන් බාධකයක් ලබා ගැනීම. හැබැයි මුදලක් ගෙවීමකින් තොරව. ඒ අනුව පළවෙනි බලපෑම මම මෙතන ලියනවා දිනේ 1.3 බඩු තොග වත්කම වැඩි වේ. බඩු තොග වත්කම වැඩි වෙනවා. 2 ණය හිමි වගකීම වැඩි වේ. ආයතනයට තොගයක් ලබා ගන්නවා. ආයතනයේ ගබඩාවේ තොගේ ගබඩා කරලා තිබෙනවා නම් ඒක අපේ වත්කමක් වශයෙන් සලකනවා. ඒ අනුව බඩු තොගේ කියන වත්කම වැඩි වෙනවා. දැන් අපි මගෙන් අහනවා සර් ගැනුම් වත්කම වැඩි වේ කියලා ලියන්න පුළුවන්ද? මේ දිත්ත බලපෑම කියන එක ළමයි නිශ්චිත පිළිතුරක් නෙමෙයි. විභාගයට බලාපොරොත්තු වෙන පිළිතුරක් නෙමෙයි. මම මේක ඔයාගේ පාඩම සරල කරන්න ඔයාට මේ ගිණුම් කරන ක්‍රියාවලිය සමීකරණය දැක්වීමේ ක්‍රියාවලිය අපහැදේ නොවේ තේරුම් ගන්න පහසු වෙන හදපු දෙයක්. මම හදපු දෙයක් විතරක් නෙමෙයි මේක ගොඩක් ගුරු අනුගමනය කරන ක්‍රමයක්. ඉතින් එතෙන්දී මම පාවිච්චි කරන්නේ බඩු තොග වත්කම කියන එක. උසස් පෙළේදී ගැනුම් කියන්නේ වියදමක් වෙන්නේ නැහැ. නැත්නම් අය අහනවා සර් ගැනුම් පිරිවැය වැඩි වේ කියලා ලියන්න පුළුවන්ද? ඒ O level පොත බලලා ආපු අය. O level වලදී අපි ගැනුම් වියදමක් වශයෙන් සලකනවා. O level ළමයිට බොරු ගන්න නම නෙවෙයි. O level ළමයිට ඒක එයාලගේ මට්ටමට ඇති. ගැනුම් කියන්නේ වියදමක් වශයෙන් තමයි O level මට්ටමේදී අපි ඉගෙන ගන්නෙ. හැබැයි උසස් පෙළ පන්තියට ආවම ගැනුම් කියන්නේ වත්කම. ගබඩාවේ තියෙන තොගේ වලට වත්කම. ඒක වියදමක් වලට පත් වෙනවා. මොන අවස්ථාවේදීද? විකුණන අවස්ථාවේදී. වාගේ ව්‍යාපාර මේ මොහොතේ තොගයක් ගෙනාවම ඒක ඔයාලට පේන තියෙනවා. ඒක වගේ භෞතික සම්පතක්. හැබැයි මේ තොගය ඔයාගේ පාරිභෝගිකයෙක්ට ඔයා විකුණන විට ඔයාගේ තොගය අහිමි වෙනවා. අන්න එතින් තමයි ඒක වියදමක් වෙන්නේ. එහෙනම් ගැනුම් මිලදී ගන්න අවස්ථාවේ වත්කම ඒක නැවත විකුණන විට තමයි වියදමක් බවට විකුණුම් පිරවැය බවට පත් වෙන්නේ.
හරි ඒ අනුව අපි මිලදී ගන්නා විට බඩුතොග වත්කම වැඩි වේ කියලා දිත්ත බලපෑම හදාගත්තා නම් ඔයාලට මේ පාඩම තේරුම් ගන්න පහසුයි. හරි. දන්නවා වත්කමක් වැඩි වීම ගිනිමෙලියන්නේ හර පැත්තේ බව. මම සමීකරණයක් පහලින් ගන්නම්කෝ මම හැම පිටුවකම මේ සමීකරණ ලියලා ගණන් හදන්න කියලා තියෙනවා ඔයාලට. ව්‍යාපාරයක ගිණුම් වර්ග 3යි වත්කම් ගිණුම් වර්ග 5යි වත්කම් වියදම් සමානයි ප්‍රාග්ධන වගකීම් ආදාය. මෙන්න ගිණුම් වර්ග 5. මේ වියදම් හා වත්කම් වැඩිවීම ගිණිමෙලියන්නේ හර පැත්තේ අඩුවීම යන්නේ ගිණිමේ බැල පැත්තේ. ප්‍රාග්ධනයේ වගකීම් ආදායම් වැඩිවීම ගිණිමේ බැල පැත්තේ ලියනවා. අඩුවීමක් සිදුවොත් ඒ ගිණිමෙලියන්නේ හර පැත්තේ. ඒ අනුව භාණ්ඩ මිලදී ගන්නාවේ තොගේ කියන වත්කම වැඩි වුණා. වත්කම වැඩිවීම හර. එහෙනම් තොගේ වැඩිවීම අදාළ ගිණිමේ හර කරන්න ඕන. නමුත් තොගේ වැඩිවීම අපි හර කරන්නේ භාණ්ඩ මිලදී ගන්නාට ආරම්භ කරන්නේ ගැණුම් ගිණුම. පළවෙනි සටහන ගැණුම් ගිණුම හර. දෙවැනි එක ණය හිමි වගකීම වැඩි වෙනවා. බලන්න දරුවනේ. ණය හිමියෝ කියන්නේ වගකීමක්. ඒ කියන්නේ තොගයක් ඔයා මේ මොහොතේ ගත්ත නම් ණයට මුදලක් ගෙවීමකින් තොරව ඔයාට ඒ සැපයුම් කරපු මුදල් ගෙවන්න බැඳී ඉන්නවා. ඒ බැඳීමට අපි කියනවා ගෙවන්න තියෙන ශේෂයට අපි කියනවා වගකීමක් කියලා. වගකීමක් වැඩිවීම අදාළ ගිණිමෙලිය යනවා කොහෙද? බැර පැත්තේ. ඒ අනුව මම ණය හිමි කියන වගකීම වැඩි වුණා. මම ණය හිමි ගිණිම බැර කරනවා. ණය හිමි ගිණිම බැර. ඔන්න දිත්ත සටහන. දැන් අපි මේ පළවෙනි දෙවෙනි ගණිතයේ බලපෑම සමීකරණේ වාර්තා කරමු. ඔයගේ පොතේ මේ උත්තරේ චෙක් කරගන්න, අට පරිකරණයක් හදාගන්න. දැන් එන සමීකරණයට දින 1.3. මෙතනින් බලන්න. තිත්ත බලපෑමෙන් බලාගෙන ඔයාලට සමීකරණය හදාන්න පුළුවන්. තොග වත්කම වැඩි වුණා. මෙන්න එකතු කරනවා තොග වත්කමට. වැඩි වූ ප්‍රමාණය 50000. දෙවනි බලපෑම ණය හිමි වගකීම වැඩි වුණා. වගකීම වැඩි වෙලා. වගකීම වලට එකතු කරගන්න මේ ප්‍රමාණය 50000. අන්න බලපෑම් දෙක සමීකරණයේ පෙන්වුම් කළා. 1.5 විකුණුම් ආදායම රුපියල් ලක්ෂයක්. විකුණුම් ආදායම ආයෙත් කියනවා. මම කොයිතරම්නම් පන්තියේ මේක පහුගිය වීඩියෝ වලදී සාකච්ඡා කරත් ඔයාලට ඒක සමහර අයට වැටහිලා නැහැ. ඒක අහගෙන ඉඳලා නැහැ. මෙතන විකුණුම් ආදායම වශයෙන් අදහස් කරන්නේ අපි උපයාගත් ආදායම පමණයි. එහෙම නැතුව අපි විකුණපු බඩතෝකේ වටිනාකම මෙතන කියන්නේ නැහැ. අපි විකුණුම් ලබන විට විකුණුම් ආදායමක් උපය ගන්න තොගයක් විකුණලා නම් ඒ තොගේ වියදමට මොකද වෙන්නේ? තොගේ වටිනාකම අපි කොහොමද පෙන්වන්නේ? ඒ වගේ සමීකරණ ගණන් අපි හදනවා ඉදිරියේදී ප්‍රශ්නාංක 13 ඉඳලා. ප්‍රශ්නාංක 13න් ඉදිරියට සෙනෙන සමීකරණ ගණන් වල භාණ්ඩ විකිණීම හරහා බඩු තොගයට සිදුවන බලපෑම සමීකරණයේ පෙන්වීම ඉගෙන ගන්නවා. දැන් අනිත් ප්‍රශ්නේ සර් ලෙජරේ කොහොමද පෙන්වන්නේ? ලෙජරේ එක පෙන්වන්නේ නැහැ. විකුණුම් හරහා බඩු තොගේ අඩුවීම ගැණුම් ගිණුමට සිදුවන බලපෑම ලෙජරේ පෙන්වන්නේ නැහැ. ඒක අපි අවසන් ගිණුම් වලදී කරන්නේ. අපි ආදායම් ප්‍රකාශනය හදනවා අවුරුද්දක් අවසානයේදී. ආදායම් ප්‍රකාශනය හදද්දී ආරම්භක තොගයට ගැණුම් එකතු කරලා ඒකෙන් අවසන් තොගය අඩු කරලා ගන්නවා විකුණුම් පිරිවැය. අන්න ඒ ආකාරයෙන් අවුරුද්ද තුල විකුණපු භාණ්ඩවල වියදම ගණනය කිරීම සිදු වෙනවා. කොහේද? ආදායම් ප්‍රකාශනයේදී. ඒක අවුරුද්දට වතාවයි කරන්නේ. ඒ නිසා භාණ්ඩ විකුණන වාරයක් පාසා ඒ භාණ්ඩ විකිණීමෙන් ගැණුම් ගිණුමේ ශේෂ අඩු වෙන ප්‍රමාණය ගලපන්නේ නැත. හරි. එහෙනම් මේ විකුණුම් ආදායම වශයෙන් 1.5 සලකන්නේ උපයාගත් ආදායම. මේක ණයට කියලා සඳහන් වෙලා නැහැ. පුද්ගලයක නමක් නැහැ. ආයතනයක නමක් නැහැ. මෙතන තියෙන විකුණුම් ආදායම කියලා. එහෙනම් උපකල්පනය කළ යුතුයි මේක අත්පිට විකුණුම් ආදායම බව. අත්පිට විකුණුම් ආදායමක් හරහා ඔයාලට මුදල් ලැබෙනවා. එහෙනම් පළවෙනි බලපෑම ලියමු දිනේ 1.5 මුදල් වත්කම වැඩි වේ. දෙවැනි එක විකුණුම් ආදායම වැඩි වේ. ඔන්න බලපෑම් දෙක. මුදල් වත්කම වැඩි වෙනවා. මුදල් ලැබුණේ කොහොමද? ආදායමක් උපයාගත් නිසා ඒ අනුව විකුණුම් ආදායම ඉහළ යනවා. දැන් අපි ඒක සමීකරණයට දිත්ත සටහන් හදමු. වත්කමක් වැඩිවීම හර. එන මුදල් ගිණුම හර කරන්න. මුදල් ගිණුම හර.
දෙවනි බලපෑම විකුණුම් නැමැති මොකක්ද ඒක? ආදායම. බලන්න මේ සමීකරණය. ප්‍රාග්ධනය වගකීම් ආදායම්. වැඩි වුණොත් ඒක ගිණිම කියන්නේ කොහෙද? බැහැ පැත්තේ. ආදායම් වැඩි වීම ගිණිම කියන්නේ බැහැ පැත්තේ. ඒ අනුව දෙවනි සටහන ලියනවා විකුණුම් ගිණිම බැර. විකුණුම් ගිණිම බැර. එහෙනම් මම දැන් මේක සමීකරණයට ගෙනියන්නම්. දිනය ලියනවා 1.5 මුදල් වැඩි වුණා 1.5 ලක්ෂයක්. ඔන්න මම මුදල් වත්වල රුපියල් ලක්ෂයක් එකතු කරගත්තා. දෙවනි බලපෑම ආදායම් වැඩි වුණා. මේ තිබෙන්නේ මූලික සමීකරණය නේද? මුදල් ණයකදී බඩතොක කියන්නේ වත්කම් එකතුව සමාන කළා ප්‍රාග්ධනය හා වගකීමට. මේ තියෙන මූලික සමීකරණය. අපි පළවෙනි ගණන් 3 ඉගෙන ගත්තේ පද පහේ සමීකරණයට. පද පහේ සමීකරණය නම් ආදායම් කිව්වක් තිබුණා. ආදායම් වැඩි වීම ආදායම් වලට එකතු කළා. මෙතන ඒ වගේ ආදායම් තීරුවක් නැහැ. වියදම් තීරුවක් නැහැ. මූලික සමීකරණයේදී ආදායම හා වියදම ගලපන්නේ කොහොමද අපි? ප්‍රාග්ධනයට. ඒ අනුව ආදායම වැඩි වීම අපි ප්‍රාග්ධනයට එකතු කර ගන්නවා. ඇයිද කිව්වොත් ව්‍යාපාරික සංකල්පය. ව්‍යාපාරික සංකල්පය අනුව ව්‍යාපාරය හා අයිතිකරු කියන්නේ පාර්ශවයන් දෙකක්. නමුත් ව්‍යාපාරය ආරම්භ කරන්න මුල් වුණේ අයිතිකරු. ඇයි ඒ යට ආදායම් ගන්න? අයිතිකරුට අවශ්‍ය යැපීමට ආදායමක් හොයාගන්න ව්‍යාපාරයක් ආරම්භ කරන්න. එහෙනම් ව්‍යාපාරය උපයා ගන්න ආදායම් සත්‍ය වශයෙන්ම කාටද ලැබෙන්න ඕනේ? අයිතිකරුට. ව්‍යාපාරය විසින් අයිතිකරුට දෙන්න තියෙන ශේෂය. අපේ විදිහට කියනවා මොකද්ද? ප්‍රාග්ධනය කියලා. එනවා ආදායම් උපයා ගන්නා විට ප්‍රාග්ධනය වැඩි වෙනවා. හරි අපි යනවා ඊළඟ ගණනුවට 1.6 ණයට විකුණුම් ආදායම 80000. 1.6 ණයට විකුණුම් මුදලක් අය නොකර විකුණුම් කරනවා. එහෙනම් මුදල් ලැබෙන්නේ නැහැ. හැබැයි අපිට භාණ්ඩ විකිණීම හරහා ආදායමක් උපයා ගන්න පුළුවන්. මම පහුගිය දවසේ කතා කළා. ණයට විකුණුම් හඳුනා ගන්නා හේතුව මොන සංකල්පයෙන්ද කියලා. උපලබ්ධි සංකල්පය නේද? උපලබ්ධි සංකල්පයෙන් අපි කියනවා භාණ්ඩ විකිණීම සම්පූර්ණ වෙන්නේ මොන අවස්ථාවේද? ගැනුම්කරුට භාණ්ඩවල අයිතිය හුවමාරු විට. විකුණුම්කරු සතුව තිබූ භාණ්ඩවල අයිතිය ගැනුම්කරුට ලැබෙන්නේ මොන මොහොතේද? එතන අපි කියනවා විකුණුම් ආදායම හඳුනා ගන්නවා කියලා. සේවාවක් නම් මොකද වෙන්න ඕනේ? එකම වූ සේවාව සපයලා අවසාන වෙන්න ඕනේ. සේවාව සපයලා අවසාන වූ විට සේවා ආදායම හඳුනා ගන්න පුළුවන්. භාණ්ඩවල අයිතිය ගැනුම්කරුට මාරු විට භාණ්ඩවල විකුණුම් ආදායම හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව මුදල් ලැබෙන්න ඕනේ ආදායම හඳුනා ගන්න. ඔයා නම් විකුණුම්කරු ඔයාගේ ව්‍යාපාරයේ තිබුණු තෝගේ අයිතිකරු පවරගෙන අයිතිකරු අරගෙන ගැනුම්කරු පවරගෙන ගැනුම්කරු එක අරගෙන ගියාද අන්න එතන වට පුළුවන් විකුණුම් ආදායමක් හඳුනා ගන්න. මුදල් ලැබුණේ නැතනම් ඒ අනුව මුදල් ගෙවන්න පොරොන්දු වෙනවා. එයාට අපි කියනවා කවුද? ණයගැතියෙක් කියලා. එහෙනම් ණය විකුණුම් හරහා පළවෙනි බලපෑම ලියා ගන්නවා ණයගැතිවත්කම වැඩි වේ. ණයගැතිවත්කම වැඩි වේ. මුදල් ලැබුණේ නැත්නම් උපලබ්ධි සංකල්පය යන දෙවනි බලපෑම ලියා ගන්නවා විකුණුම් ආදායම වැඩි වේ. විකුණුම් ආදායම වැඩි වේ. ඔන්න ණය විකුණුම් වල දිත්ත බලපෑම. දැන් අපි ඩබල් එන්ට්‍රි එක හදමු. දැන් ණයගැති කියන වත්කම වැඩි වෙන්නේ. මොන වත්කම වැඩි වුණොත් මොකද වෙන්නේ? වත්කම වැඩි වීම කිසිම කියන්නේ හර. යනවා දැන් වැඩි වෙන්නේ ණයගැතියෝ. යනවා ණයගැති කිරීම හර. ණයගැති කිරීම හර. විකුණුම් ආදායම වැඩි වෙනවා. ඒක විකුණුම් කිරීම බැල පැත්තේ. විකුණුම් කිරීම බැල. ඔන්න ඩබල් එන්ට්‍රි එක. දැන් අපි මේ ඩබල් එන්ට්‍රි එක අරගෙන යමු අපේ ගිණුම් කරන සමීකරණයට. දිනේ ලියනවා 1.6. ණය විකුණුම් ආදායම 80000. ඒ හරහා සිදුවන ණයගැති කියන වත්කම වැඩි වීම. එහෙනම් මම යනවා ණයගැති වත්කම හොයාගෙන එතෙන්ට එකතු කරනවා 80000. දෙවනි බලපෑම විකුණුම් ආදායම වැඩි වුණා. ඒ ආදායම වැඩි වීම ප්‍රාග්ධනයට එකතු කළා. 1.8 ණයගැතියන්ගේ මුදල් ලැබෙනවා රුපියල් 60000ක්. අන්න 6 වෙනිදා ණයගැතියෙක් පොරොන්දු වුණා 80000ක් ගෙවන්නම් කියලා. එයා 8 වෙනිදා අපට මුදල් ගෙවනවා. ණයගැතියගෙන් අපට මුදල් ලැබෙනවා. එතෙන්දි වෙන්නේ ව්‍යාපාරයේ මුදල් ශේෂය වැඩි වෙනවා. ණයගැතියගෙන් ලැබෙන දින ශේෂය මොකද වෙන්නේ? අඩු වෙනවා. ආය ආදායම හඳුනා ගන්නවද? නැහැ. ආදායම හඳුනා ගන්න මුදල් ලැබෙන විට නෙමෙයිනේ. මොන අවස්ථාවේද? භාණ්ඩ අලෙවි කළ මොහොතේදී. මෙන්න භාණ්ඩ අලෙවි කළ මොහොතේදී ආදායම හඳුනා ගත්තා. ඊළඟ ණයගැතියා මුදල් ගෙවීම ආදායමක් වෙන්නේ නැහැ. මොකද එතන වෙන බලපෑම් දෙක?
මුදල් වැඩි වෙනවා ණයගැති ශේෂය ලැබෙන දින ශේෂය මොකද වෙන්නේ අඩු වෙනවා ලියමු බලපෑම 1.8 දිනය පළවෙනි බලපෑම මුදල් වත්කම වැඩි වේ දෙවන බලපෑම ණයගැති වත්කම අඩු වේ දැන් අපි ඩබල් එන්ට්‍රි එක හදමු වත්කම් වැඩි වීම හර එහෙනම් අපි හර කරනවා මුදල් හර මුදල් ගිණුම හර වත්කම් අඩු වීම බැර වත්කම අඩු වීම අදාළ ගිණුම ලියන්නේ බැර පැත්තේ මොන වත්කමද අඩු වෙන්නේ ණයගැති වත්කම ණයගැති වත්කම අඩු වෙනවා නම් ඒක ණයගැති ගිණුමේ බැර කරනවා මුදල් හර ණයගැති ගිණුම බැර හරි දැන් මම ඒක අපේ සමීකරණයට ගෙනියනවා දැන් මේ උත්තර ලියනවා ගත්තා මේ උත්තර මායිකම ලියන්න ලියලා සමීකරණය වාර්තා කරන්න දින 1.8 මුදල් වැඩි වෙනවා එහෙනම් මම මුදල් වලට එකතු කරනවා රුපියල් 60000 ණයගැති අඩු වීම මෙතනින් පෙන්වනවා ඔන්න එකම පැත්තේ සමීකරණ එකම පැත්තේ වැඩි වීම හා අඩු වීම සිදු වුණා දින 1.20 සේවකයන්ට රුපියල් 25000ක වැටුප් ගෙවලා සේවක වැටුප් ගෙවලා රුපියල් 25000ක් එක විදමක් ළමෙක් කොහොමගේ වගකීමක් වෙනව නේද කියලා නෑ වගකීමක් වෙන්නේ අපි විසින් සේවය ලබාගෙන ඒ පුද්ගලට වැටුප ගෙවුවේ නැත්නම් අපි විසින් වැටුප ගෙවුවේ නැත්නම් ඒක වගකීමක් වෙනවා දැන් අපි සේවය ලබා ගන්නවා ඒ මොහොතේම වැටුප ගෙවනවා එතෙන්දි බලපෑම් දෙක තමයි එකක් සේවක වැටුප් වියදම වැඩි වෙනවා දින 1.20 පළවෙනි බලපෑම ලියනවා වැටුප් වියදම වැඩි වේ දෙවනි බලපෑම මුදල් ගෙවුවම මුදල් වත්කම අඩු වෙනවා වැටුප් ගෙවද්දි වැටුප් කියන වියදම වැඩි වෙනවා වියදම වැඩි වෙන්නේ ඇයි මුදලින් ගෙවුව නිසා යනවා මුදල් වත්කම අඩු වෙනවා දැන් ඩබල් එන්ට්‍රි එක හදමු වියදම් වැඩි වීම කියන වෙලියන්නේ හර පැත්තේ වියදම් වැඩි වීම හර එහෙනම් මම මොන වියදමකට වැඩි වුණේ මෙතන වැටුප් කියන වියදම එයාව මම වැටුප් වියදම් ගිණුම හර කරනවා වැටුප් ගිණුම හර කියලා ලෙවත් ප්‍රමාණවත් මුදල් අඩු වුණා මුදල් කියන්නේ වත්කම අඩු වීම ගිණුමේ ලියන්න ඕනේ බැර පැත්තේ එයාව මම මුදල් ගිණුම බැර කරනවා මුදල් ගිණුම බැර අපි දැන් යනවා ඒක අරගෙන අපේ සමීකරණයට දින 1.20 ලියා ගන්නවා මුදලේ අඩුවීම මුදල් ශේෂය අඩු වුණා කීයක්ද රුපියල් 25000ක් වියදම් වැඩි වුණානේ ආදායම් අපි ප්‍රාග්ධනයට එකතු කළා ආදායම් ලබන්නේ වියදම් දරන නේද වියදම් දරන්නේ හේතු දෙකක් හේතුවෙන් ආයතනය පවත්වා ගන්න හා ආදායම් වැඩි කරගන්න දැන් මේ සේවකයන් බදවගත්තේ ඇයි ව්‍යාපාරයේ විකුණුම් සිදු කරන්නනේ ගිණුම් ව්‍යාපාරයේ සාමාන්‍ය මෙහෙයුම් කටයුතු අපි කරනවා පාරිභෝගිකයන්ට සේවා සැපීමේ මෙහෙයුම් කටයුතු කරනවා සේවකයෝ බඳවා ගන්න. මෙහෙයුම් කටයුතු කරන්නේ ඇයි? විකුණුම් ආදායම වැඩි කරගන්න. ඉතින් විකුණුම් ආදායම අයිතිකරු භුක්ති විඳින දෙයක් නා. ඒ විකුණුම් ආදායම වැඩි කරගන්න දරන වියදම් මොකද කරන්න ඕනේ? අයිතිකරු විසින් දරා ගන්න ඕනේ. ඒ අනුව සේවකයන් වැටුප් ගෙවීම ප්‍රාග්ධනය අඩුවීමක් වශයෙන් ලියනවා මූලික සමීකරණයේදී. හරි. යමු ඊළඟ ගැටපිල්ල බලන්න. 1.25 රුපියල් 5000ක ණයගැතියක බොල්ලෑ වශයෙන් කපා හැරියා. මම මේක උඩට ගන්න ඕන. පොඩි පැහැදිලි කිරීමක් ඒකේ පහලින් කරන්න තියෙන නිසා නැවතත්. එතකන් ඔයාලට මම පොඩි වෙලාවක් දෙන්නම් අනුපාඩු හදා ගන්න.
හරි. මම දැන් ඊළඟ ගල්දෙනුව වාර්තා කරනවා උඩින්. රුපියල් 5000ක ණයගැතියෙකු බොල්ල වශයෙන් කපා හැරියා. අපේ ණයගැතියන් ඒ කියන්නේ අපිට මුදල් ලැබෙන්න ඉන්න අය. අපේ බාඩ මිලදී ගන්නවා ණයට එයා අපිට මුදල් ගෙවන්න ඉන්න බැඳී ඉන්න පුද්ගලයෙක් අපි කියනවා ණය ගැතියෙක් කියලා. නමුත් මේ පුද්ගලයෝ ඇතම් අවස්ථාවලදී අපට මුදල් ගෙවීම පැහැර හරිනවා. බංකොලොත් වුණා අතුරුදහන් වෙලා කියන්නේ ව්‍යාපාරේ පැත්තේ ආයේ ඉන්නේ නැහැ. ඒ ණයගැතිය අපි ගම දාලා ගිහිල්ලා. හොයාගන්න බෑ. කොහෙද ඉන්නේ කියලා. ඉතින් ලැබෙන තියෙන ශේෂය අපි ඉවත් කරනවා පොත්තනේ. ණයගැතිය මිය ගියොත් මොකද කරන්නේ? ඉතින් ඒ නිසා මේ වගේ අවස්ථාවලදී අපිට සිදු වෙනවා පාඩුවක් දරා ගන්න. ඒ කියන්නේ එයා අපෙන් බාණ්ඩ ටිකක් ලබා ගත්තා. මුදල් ගෙවුවේ නැහැ. ලැබෙන තියෙන ශේෂය අමතක කරන්න වෙනවා. ඒක අපිට පාඩුවක්. ඒ කපාහාර පාඩුවට අපි කියනවා බොල් නැහැ කියලා. ණයගැතියන්ගේ බොල් නැහැ කපා හැරීම අපි කියනවා වියදමක් වශයෙන් හඳුනා ගැනීමක් කියලා. යාළුවා පළවෙනි බලපෑම දින 1.25. බොල් ණය වියදම වැඩි වේ. දෙවනි බලපෑම ණයගැති වත්කම අඩු වේ. ඔන්න බලපෑම් දෙක. බොල් ණය වියදම වැඩි වෙනවා ණයගැති වත්කම අඩු වෙනවා. දැන් අපි හදමු ඩබල් එන්ට්‍රි එක. වියදම් වැඩිවීම හර. වියදම් වැඩිවීම හර. එහෙනම් දැන් වැඩි වෙන්නේ මොකද්ද? බොල් ණය කියන වියදම ඒක බොල් ණය කිරීමට හර කරනවා. බොල් ණය කිරීම හර. බැර වෙන්නේ කවුද? ණයගැති කිරීම. ඇයි? වත්කම අඩු වෙනවනේ. ණයගැති කියන වත්කම අඩු වෙනවා. ඒක ණයගැති කිරීමේ බැර කරනවා. මේ බලන්න. වත්කම් අඩුවීම බැර. ඒ අනුව ණයගැති කිරීම බැර කරා. මෙන්න ඔයගේ දිත්ත බලපෑම හා දිත්ත සටහන. ඊළඟට මම මේක අරගෙන යන්නම් අපේ සමීකරණයට දින 1.25. වියදම් වැඩි වුණා. එතනින් බලන්න. මෙතනින් බලලා තමයි සමීකරණය හදන්න ඕනේ. වියදම් වැඩි වුණා. වියදම් වැඩි වෙද්දී අපි ඒක ප්‍රාග්ධනේ අඩු කරනවා. ප්‍රාග්ධනේ අඩු කරනවා 5. දෙවනි බලපෑම වත්කම අඩු වුණා. මොන වත්කමද? ණයගැති වත්කම. යන ණයගැතියන්ගෙන් අඩු කරනවා 5. ඔන්න බොල්ල කපා හැදීම. ණයගැතිය අඩු වුණා, ප්‍රාග්ධනය අඩු වුණා. 1.26 මහජන බැංකුවෙන් රුපියල් ලක්ෂ 3ක ණය මුදලක් ලබා ගන්නවා. බැංකුවෙන් බැංකු ණයක් ගන්නවා. බැංකු ණයක් වශයෙන් අපිට ලැබෙන්නේ මුදල්. ඒ අනුව පළවෙනි බලපෑම ලියනවා 1.26 මුදල් වත්කම වැඩි වේ. මුදල් ලැබුණේ කොහොමද? අයිතිකරුවෙන් කියනවා මේක ප්‍රාග්ධනයේ වශයෙන් හඳුනා ගන්නවා. අපි උපයාගත් දෙයක් නම් ඒක අපි ආදායමක් වශයෙන් හඳුනා ගන්නවා. නමුත් අපිට මුදල් ලැබෙන්නේ බාහිර කෙනෙක්ගෙන් නැවත ගෙවන්නම් කියලා පොරොන්දුව මත. ඒ අනුව අපි ඒකට කියනවා වගකීම් කියලා. බැංකු ණය ලබා ගැනීම වගකීමක්. ඇයි? අපි මහජන බැංකුවට බැඳී ඉන්නවා අපි මුදල් ගෙවන්නම් කියලා. දැන් ගන්න මුදල අනාගතේ ගෙවන්නම් කියලා බැංකුවට බැඳී ඉන්නවා. ඒ බැඳීමට කියනවා වගකීමක් කියලා. ඒ අනුව දෙවෙනි බලපෑම බැංකු ණය වගකීම වැඩි වේ. ඔන්න බලපෑම් දෙක. මහජන බැංකුවෙන් ලබා ගත්තම බැංකු ණය. හදමු ඩබල් එන්ට්‍රි එක දැන්. මුදල් කියන වත්කම වැඩි වුණාම මුදල් ගිණුම හර. අපි ඒක දැන් දන්නවා. මුදල් ගිණුම හර. වගකීම් වැඩි වීම. බලන්න සමීකරණය. වගකීම් වැඩි වීම ගිණුමේ යන්නේ කොහෙද? බැර පැත්තේ. වගකීම් වැඩි වීම බැර. එහෙනම් අපි බැර කරනවා බැංකු ණය ගිණුම. බැංකු ගිණුම බැර කිව්වොත් වැරදි. බැංකු ගිණුම බැර කිව්වොත් වැරදි. බැංකු ණය ගිණුම බැර වෙන්න ඕන. බැංකු ණය ගිණුම බැර. දැන් එන සමීකරණයට දිනේ යන 1.26 මුදල් ලැබෙනවා ලක්ෂ 3ක්. ඒක මුදල් වලට එකතු කරන්න. දෙවනි බලපෑම බැංකු ණය වගකීම් වැඩි වුණා. වගකීම් වලට එකතු කරන්න ලක්ෂ 3ක්. වගකීම් වැඩි වීම ලක්ෂ 3ක්. 1.30 හිමිකරු සිදු කළ මුදල් ගැනීම රුපියල් 10000ක්. ගැනීම රුපියල් 10000ක්. අපි ගිය සතියේ ඉගෙන ගත්තා. ගිය සතියේ කියන්නේ ගියා සංඝාරවාද පන්තියේ ඉගෙන ගත්තා. අයිතිකරු මුදල් දුන්නම අපි කියනවා ඒක ප්‍රාග්ධනයේ වැඩිවීමක් කියලා. ඇයි? අයිතිකරුට ගෙවන්න තියෙන ශේෂයෙන් අපි කියන්නේ ප්‍රාග්ධනය කියන්නේ. අයිතිකරුගේ ව්‍යාපාරේ මුදල් ලැබනවා
ගෙවන්න තියෙන ශේෂය වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රාග්ධනය නැත්නම් හිමිකම වැඩි වෙනවා. ගැළලි වශයෙන් අදහස් කරන්නේ අයිතිකරු ව්‍යාපාරයෙන් ගන්න දේවල්. ව්‍යාපාරයේ එක සංකල්පය අනුව ව්‍යාපාරය අයිතිකරුවගෙන් වෙන් වෙලා ඉන්නේ පාර්ශ්වයන් දෙකක්. අයිතිකරු කියන්නේ එක පාර්ශ්වයක්, ව්‍යාපාරය කියන්නේ තවත් කෙනෙක්. දැන් ව්‍යාපාරයෙන් අයිතිකරු මුදල් ගන්නවා. එක් පාර්ශ්වයක් සතුව තිබූ මුදල් තවත් පාර්ශ්වයක් අත්පත් කර ගන්නවා. ගන්න පාර්ශ්වය අපි කියනවා අයිතිකරු කියලා. අයිතිකරු ගන්න දේවල් අපි කියනවා එයාට ගෙවල් තියෙන ශේෂයෙන් අඩු කරනවා කියලා. ඒ අනුව අයිතිකරු ව්‍යාපාරයේ මුදල් හෝ වෙනත් දෙයක් ලබා ගත්තම මොකද වෙන්නේ? අයිතිකරුවාට ගෙවල් තියෙන ශේෂය අඩුවීමක් ලෙස හඳුනා ගන්නවා. හිමිකමේ අඩුවීමක් වශයෙන් හඳුනා ගන්නවා. ප්‍රාග්ධනයේ අඩුවීමක් වශයෙන් හඳුනා ගන්නවා. ඒ අනුව ගැළලි කියන්නේ වියදමක් වෙන්නේ නැහැ. අන්න මම ලියනවා පළවෙනි බලපෑම 1.30. හිමිකම එහෙම නැත්නම් ප්‍රාග්ධනය අඩුවේ. දෙවෙනි බලපෑම ලියනවා මුදල් යන්නේ ගියේ ව්‍යාපාරයේ මුදල්වත්කමත් අඩුවේ. පළවෙනි බලපෑම ප්‍රාග්ධනය අඩු වුණා නැත්නම් හිමිකම අඩු වුණා. දෙවෙනි බලපෑම ගත්ත මොනවද ව්‍යාපාරයේ මුදල්වත්කමත් අඩු වුණා. දැන් හදමු ඩබල් එන්ට්‍රි එක. ප්‍රාග්ධනය වැඩි වෙද්දී බැර ප්‍රාග්ධනයේ අඩු වන විට ප්‍රාග්ධන ගිණුමේ හර කරන්න ඕන. ප්‍රාග්ධන ගිණුම හර වෙන්න ඕන කිව්වට අපි ප්‍රාග්ධන ගිණුම හර කරන්නේ නැහැ. අයිතිකරු රැගෙන යන වටිනාකම ප්‍රාග්ධනයේ අඩුවීම. හැබැයි ඒක ප්‍රාග්ධන ගිණුම හර කරනවා වෙනුවට එයාගේ උපගිණුමක් වෙනත් ගිණුමක් හර කරනවා. අපි ඒකට කියනවා ගැළලි ගිණුම කියලා. ගැළලි හර කරන්න ගැළලි ගිණුම. ගැළලි ගිණුම හර. මුදල් අඩුවීම නම් ඉතින් මුදල් ගිණුමේ බැර. මුදල් අඩුවීම මුදල් ගිණුමේ බැර කරලා යන්න. ඔන්න ගැළලි හර මුදල් බැර. ඔය පළවෙනි උත්තරේ. දෙවෙනි උත්තරේට ගියාම මේක කොහොමද වාර්තා කරන්න බලනවා සමීකරණයේ දිනේ ලියන්නේ 1.30. ප්‍රාග්ධනය අඩුවීම ගැළලි හර. දැන් අපි මෙතනින් බලන්නේ දිත්ත බලපෑම. ප්‍රාග්ධනය අඩු වෙනවා. එහෙනම් අපි ප්‍රාග්ධනය අඩු කරගමු. FQ ප්‍රමාණය රුපියල් 10000. ඔන්න. දෙවෙනි බලපෑම මුදල්වත්කම අඩු වෙනවා. ඒක මෙන්න මෙතනින් අඩු කරලා පෙන්නනවා. 10000. 1.31 අර බොල්ලයි කපා හරපු 5000 ආයෙ ලැබිලානේ. මේක ළමයට ගොඩක් ප්‍රශ්නයක් වුණා. ගොඩක් ළමයට ප්‍රශ්නයක් වුණා. බොල්ලයි කපා හැරීම නායකත කිරීමෙන් බොල්ලයි කිරීමට මාරු වුණා. ඒක නැවත බොල්ලයි කිරීම බැර වුණා. දැන් බොල්ලයි කිරීමේ හර පැත්තෙත් 5000ක් තියෙනවා, බැර පැත්තෙත් 5000ක් තියෙනවා. කොහොමද විශේෂ පික්සම හදන්නේ? බොල්ලයි කිරීමේ අගයක් නැහැ. හර වූ ප්‍රමාණයට බැර වූ ප්‍රමාණය සමානයි නම් කිරීමේ ශේෂයක් නැහැ. ඒ අනුව විශේෂ පික්සම වල බොල්ලයි මේ ආකාරය යන්නේ නැහැ. කලින් ගාන ගියා මේක යන්නේ නැහැ. දැන් 31 වෙනිද අපිට කියනවා අර කපාහල බොල්ලයි රුපියල් 5000ට මුදල් ලැබුණා කියලා. ඒ කියන්නේ අපි හිතුවා 25 අපි හිතුවා මේ ණයගැතියගෙන් 5000 අය කරගන්න බැරි වෙයි කියලා. ඒව අපි මොකද්ද කරේ 25? ණයගැති ශේෂය අඩු කළා. ඒක වියදමක් වශයෙන් හඳුනා ගන්න වියදම ප්‍රාග්ධනයෙන් අඩු කරා. නමුත් මොකද වෙන්නේ? ඒ 5000ක මුදල අපට ලැබිලා. 5000ක මුදල අපට ලැබිලා. දැන් කොහොමද මේක අපි හඳුනාගන්නේ? මම හතරවෙනි ගණනේ ආට මේකේ විස්තරාත්මකව පැහැදිලි කරන නිසා මම දැන් අර නෝට් එක පුත් දාගන්න පුළුවන්. දැන් අද අලුතෙන් ආපු අය මුලින්ම අපේ පන්තිර අද ජොයින් වෙන අය අනිවාර්යයෙන්ම ප්‍රශ්න අංක 4 සාකච්ඡා කරලා ගිය අඟහරුවාදේ මේ වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එකේදී මේ බොල් ණය වශයෙන් කපාහල ප්‍රමාණය නැවත මුදලින් ලැබුණොත් කොහොමද හඳුනගන්නේ කියලා විස්තරාත්මකව කතා කරා. දැන් ඒක බලපුවාම මතක ඇති. මොකද අපි මුලින්ම කරන්නේ? දැන් අපි 25 හිතපු දේ වැරදි. 25 අපි හිතුවේ මොකද්ද? බොල් ණය විතර වැඩි වෙලා ණයගැතිවත්කම අඩු වුණා කියලා. ඒවල අපි මොකද්ද කරේ? බොල් ණය කිරීම හර කරා ණයගැති කිරීම බැර කරා ඒක අපි පොත්වලින් ඉවත් කළා. නමුත් ඒ 5000 මුදල දැන් අපිට වියදමක් වෙනවද? නෑ. ඒකට මුදල් ලැබිලා. එහෙනම් අපි බොල් ණය කපා හැරීමේ හිතපු දේ වැරදි ඒක අවලංගු කරන්න ඕන. අපි මුලින්ම මොකද කරන්නේ? කාල පරිච්ඡේදයක බොල් ණය වශයෙන් කපාහල මුදලා ඒ කාල පරිච්ඡේදයේ නැවත ලැබෙනවා නම් අපි මුලින්ම කරේ මොකක්ද? අර මම හඳුනා ලියා ගන්න පුළුවන්. බොල් ණය වියදම අවලංගු කරන්න ඕන. ඒ කියන්නේ 25 කරපු දේ රිවර්ස් කරන්න ඕන. මොකද රිවර්ස් කරනවා කියන්නේ? ණයගැතියන්ට ආය 5000ක් යුතු කරලා බොල් ණය වලින් 5000 අඩු කරන්න ඕන. එයාලා ඒක ලියමු දැන්.
දැන් මම හතරවෙනි ගානට වඩා මේකේ උත්තරේ පස්වෙනි ගාන වෙනස් විදිහට හදන්නේ. හේතුව දැන් මම ඔයාලට ඒක හතරවෙනි ගාන හරහා පැහැදිලි කරලා ඉවරයි පාඩමේ සංකල්ප ටික. ඒ නිසා ඔයාලට දැන් තේරුම් ගන්න පුළුවන්. දැන් හතරවෙනි උත්තරයට වඩා පස්වෙනි ගාන උත්තරේ තමයි වඩාත්ම නිවැරදි වෙන්නේ. හරි. මුලින්ම මම බොල්ලා විදිහට අවලංගු කරනවා. කොහොමද අවලංගු කරන්නේ? අඩු කරපු නායකයන්ට නැවත 5000ක් එකතු කරනවා. යාළුවෝ පළවෙනි බලපෑම නායකති වත්කම වැඩි වෙනවා. දෙවන බලපෑම බොල්ලය වියදම අඩු වෙනවා. ඔන්න. එතෙන්දී නායකතිය ආයෙත් බොල්ලය ගිණුමේ කොහොමද මාරුනේ? නායකතිය ගිණුම. එතකොට මේ ගණිතයේ බලපෑම නිතරේ ඉවත් කරනවා. අර කලින් තිබූ තත්ත්වෙට නායකතිය ගිණුම ගෙනාවා. වත්කමක් වැඩි වීම හර යන නායකතිය ගිණුම හර වියදමක් අඩුවීම. බලන්න. වියදම් අඩුවීම. ගිණුමෙන් යන්නේ බැහැ. වත්කම් වියදම් වැඩි වීම හර වත්කම් වියදම් අඩුවීම බැර යනවා. දැන් වියදම් අඩු වෙනවා. යනවා බොල් ණය බැර වෙනවා. බොල් ණය බැර. දැන් මේ අපි මොකද කරේ? බොල් ණය අවලංගු කිරීම. ඔන්න මගේ වරහන් ලියන්න. අර දැනගන්නත් එකවත් ලියාගන්න. බොල් ණය වියදම අවලංගු කිරීම. නැත්නම් බොල් ණය කපා හැරීම අවලංගු කිරීම. දැන් නායකත්වයේ මුදල් ලබා ගැනීම අපි තාම ගිණුම් ගත වෙලා නැහැ. දැන් අපේ නායකත්වයේ මුදල් දුන්නනේ 5031 වෙනිදා. මුදල් බාරගත්තනේ අපි. මුදල් බාරගත්තා නම් ඒක මුදල් ලැබීමක් වශයෙන් හඳුන ගන්න ඕන. මේ 31 කරේ මුලින්ම කරේ මොකක්ද? 25 ගණන්දුගේ බලපෑම් පොත් වලින් වත් කළා. ඊළඟට මොකක්ද කරන්න ඕනේ? 31 මුදල් ලැබීම ගිණුම් ගත කරනවා. නායකත්වයේ මුදල් ලැබෙනවා. මොකද වෙන්නේ? අපි ඒක දන්නවා. නායකත්වයේ මුදල් ලැබෙද්දී අපි මුදල් වත්කම බාරගත්තම මුදල් වත්කම වැඩි වුණා කියලා ලියනවා. නායකත්වයේ වත්කම අඩු වුණා. මුදල් වැඩි වුණා නායකත්වයේ වත්කම අඩු වුණා. දැන් ළමයිට අහන්න පුළුවන්. ඒ නායකත්වයේ වත්කම ආය අඩු කරන්නේ. 1.30ක අපි වැඩ දෙකක් කරනවානේ. පළවෙනි වැඩේ මොකද කරේ? නායකත්වයේ වත්කම වැඩි කළා. ඇයි වැඩි කළේ? මෙතෙන්දී අඩු වුණ නිසා. 25 බොල් ණය කපා හරන විට නායකත්ව ශේෂය මොකද වුනේ? අඩු වුණා. නමුත් ඒක බොල් ණය බරපතල 5000 නෑ. ඒ නිසා අපි මොකද කරේ 31 වෙනිදා නැවත නායකත්ව වත්කම වැඩි කරා. වැඩි කරලා බොල් ණය වියදම අඩු කරා. අඩු කරලා මොකද කරේ? 25ට පෙර තිබූ තත්ත්වෙට නායකත්ව ගිණුම ගෙනාවා. 25ට පෙර තිබූ තත්ත්වෙට බොල් ණය ගිණුම ගෙනාවා. ඊළඟ නායකත්වයෙන් එදා මුදල් ගන්නවා. මුදල් ගන්න ඉතින් මොකද වෙන්න ඕනේ? මුදල් වැඩි වෙලා නායකත්ව ශේෂය වැඩි වෙනවා. අන්න එකම දිනේ නායකත්ව ගිණුම වැඩි වුණා. නායකත්ව ගිණුම අඩු වුණා. අන්න ඒක තමයි සමීකරණය පෙන්වන්නේ නැත්තේ. හැබැයි මේ ඩබල් එන්ට්‍රි එක හදා ගන්න ඕන. ලෙජර් එළියදී මේ ඩබල් එන්ට්‍රි දෙකම වාර්තා කරන්න ඕන. මුදල් ලැබීමට. ඒ අනුව දැන් මම ඩබල් එන්ට්‍රි එක හදනවා. මුදල් වැඩි වීම මුදල් ගිණුමේ හර. මුදල් හර නායකත්ව අඩු වීම නායකත්ව බැර. නායකත්ව බැර. හරි. දැන් මම සමීකරණයට යනවා. සමීකරණේ ජනවාරි 31 නායකත්ව වත්කම මෙතනදී වැඩි වුණා. මෙතනදී නැවත අඩු වුණා. මම ඒක ඉවත් කළා. ඉවත් කළා ඉතුරු වෙන්නේ මොකද්ද? බොල් ණය වියදම අඩු වෙලා මුදල් වත්කම වැඩි වෙන එක පමණයි. නේද? එකම දවසේ නායකත්වය වැඩි වුණා නැවත අඩු වුණා. ඒක ඒ බලපෑම අපි අමතක කරොත් අවසාන ඉතුරු වෙන්නේ මොකද්ද? බොල් ණය වියදමේ වැඩි වීම සහ මුදල් වත්කමේ බොල් ණය වියදමේ අඩු වීම සහ මුදල් වත්කමේ වැඩි වීම. ඒක සමීකරණේ වාර්තා කරනවා. මුදල් ලැබෙන විට 5000ක් මුදල් වත්කමන 5000ක් එකතු වෙනවා. වියදම් අඩු වෙන විට මොකද්ද වෙන්නේ? සමීකරණය බලන්න. 1.25 මොකද්ද මේ 1.25 කියන්නේ? බොල් ණය වියදමේ වැඩි වීම. බොල් ණය වියදම් වැඩි වෙන විට ප්‍රාග්ධනය මොකද්ද උනේ 5000 අඩු වුණා. වියදම් වැඩි වුණා 25 වෙනිදා. වියදම් වැඩි වෙන 25 මොකද උනේ? ප්‍රාග්ධනය අඩු වුණා. දැන් 31 මොකද්ද වෙන්නේ? වියදම් අඩු වෙනවා. වියදම් වැඩි වෙන විට ප්‍රාග්ධනය අඩු වුණා නම් වියදම් අඩු වෙන විට ප්‍රාග්ධනය මොකද වෙන්න ඕන නැවත? 5කින් එකතු වෙනවා.
අන්න දිත්ත බලපෑම සම්පූර්ණ. එක පැත්තකින් වත්කම් වැඩි වුණා අනෙක් පැත්තෙන් ප්‍රාර්ථනා වෙනවා. අතක තියාගන්න. වැදගත්ම කාරණේ. මේ සමාන ලකුණු එක පැත්තක වැඩි වෙද්දී අනිත් පැත්ත අඩු වෙන්න බෑ. සමාන ලකුණු දෙපැත්තම වැඩි වෙනවා වැඩි වෙන්න ඕන. නැත්නම් එකයි දිහාක අඩු වෙනවා නම් අඩු වෙන්න ඕන. නැත්නම් එකම පැත්තේ වැඩි වීම හා අඩු වීම සිදු වෙන්න ඕන. නේ? ඒ ආකාරයට තමයි අපි සමීකරණය කියන්නේ මේ සමාන ලකුණේ කියන දේ අනිවාර්යයෙන් ඉටු වෙනවා කියලා වග වලා ගන්න ඕන අපේ උත්තරයක් නිර්මාණය කරද්දී. හරි අඩුපාඩු හදා ගන්න පොඩි වෙලාවක් දෙන්න. හරි. ඔයා වගුක ලියාගත්ත විත්ත සටහන් ඒක බලාගෙන ලෙජරේ වාර්තා කිරීම තියෙන්නේ. මේක මම හතරවෙනි ගානත් සම්බන්ධ කරපු ප්‍රශ්නයක්. ඒ කියන්නේ ප්‍රශ්නාංක 5 කියන්නේ හතරවෙනි ප්‍රශ්නය වගේමයි. ඒ නිසා මම ඒක හතරවෙනි ප්‍රශ්නය ඔයා ගෙදරින් නැවත වතාවක් හැදුවා කියලා උපකල්පනය කරනවා. එතකොට මේක නම් අනිවාර්යෙන් කරන්න ඕනේ. කවුන්ටින් වල අපිට ඉස්සරහට යන්න නම් ඔයා සෙනසුරාදා පන්තියේ ඉගෙනගත්ත පාඩම නැවත වතාවක් බලලා තමයි අහරවාද පන්තියට සම්බන්ධ වෙන්න ඕනේ. බලලා විතරයි මේ හදන්න ඕනේ. සෙනසුරාදා ඔන්ලයින් පන්තියේ සාකච්ඡා කරපු ප්‍රශ්න කීයද? ඒ ටික නැවත වතාවක් ගෙදරදී හදලා තමයි අහරවාද පන්තියට එන්න ඕනේ. ඊළඟ අහරවාද පන්තියේ අද ආරම්භක අදලා ඊළඟ කතිනේ ඊළඟ අඟහරුවාදා පන්තිය අපි තුන් ප්‍රශ්න 5ක් සාකච්ඡා කරලා කියලා. ඒ 5 නැවත වතාවක් හදලා තමයි ඊළඟ සෙනසුරාදා පන්තියට සහභාගී වෙන්න ඕනේ. එහෙම නැතුව නම් මේක කරන්න වැඩක් නෑ. ඔයාට ඉඳ තියෙන වෙලාවක පන්තිට ඇවිල්ලා බලාගෙන ඉඳලා නැත්නම් ඉඳ තියෙන වෙලාවක වීඩියෝ එක බලුවා කියලා ඔයාට ඒකවුන්ටින් වලට යන්න පුළුවන් කියලා නම් ඒක බොරුවක්. එහෙම නම් ඉතින් ඔය ආයතන වල වැඩ කරන මිනිස්සු හැමෝම උසස් වල පාස් වෙන්න එපායි. පන්ති වල ගණන් දේවල් අවුරුදු 4ක් තිස්සේ අහන් ඉඳලා. ආයතන වල ඉන්නවනේ ඒ හදන අය පිරිසිදු කිරීමේ අංශය කාඩ් පාර ගන්න මේ මාක් කරන්න අයත් ඉන්නවනේ. එයාලත් ඔෆිස් වලලා ඉතින් ගුරු ගණන් දේවල් අහගෙන ඉන්නේ. එයාල ඔක්කොම කලින් කැම්පස් යන්නේ පයි විෂය හැම පැත්තෙම ජීව විද්‍යාව පුළුවන් රසායන විද්‍යාව පුළුවන් සංයුක්ත ගණිතය පුළුවන් ඉනුම් කරන ඉකෝ ආර්ථික විද්‍යාව හැමදේම පුළුවන්. එහෙම වෙන්න බෑනේ. අහගෙන හිටිය කියලා උගන්නන දේ බලාගෙන හිටිය කියලා වාට මේක පුළුවන් වෙන්නේ නැහැ. නැති අර කලින් දවසක් කිව්වා වගේ පීරණ එකෙන් දිහා බලාගෙන අපිට පීරණ පුළුවන් වෙන්න ඕන. ඩ්‍රයිව් කරන එක දිහා බලාගෙන අපිට ඩ්‍රයිවිං පුළුවන් වෙන්න ඕනේ. එහෙම බෑනේ. අපි වැඩේට බහින්න ඕනේ. ඒ නිසා ගණන් හදන්නම ඕන. ගණන් හදන්නම ඕන. ගණන් හදන්න නැතිව වීඩියෝ එක බලලා විතරක් එකම ටීකර ගන්න හිතාගෙන මෙතෙන්ට ආයි ආවනම් අනේ කරුණාකරලා අයින් වෙන්න. අපරාධ සම්පති ගාස්තු කෙවන්න. වගකීමෙන් කියනවා. වගකීමෙන් නෙවෙයි අවධාරණය කරලා කියනවා. ඔයා හැම දවසකම ඉන්න ඕනේ කවුන්ටින් එක්ක. කවුන්ටින් කියන විෂය මාසයක් දෙකක් අමතක කරලා ඊළඟට අලුතෙන් පටන් එහෙම බෑ. වීඩියෝ ටික තියෙනවා එහෙම බලාගෙන අපිට පුළුවන්. එහෙමත් දැන් පුතා. ඊළඟ ඔයාගේ වැඩ ටික වැඩි වෙද්දී තව අනිකුත් විෂයන් වලත් වැඩ වැඩි වෙද්දී වෙන බාහිර ක්‍රියාකාරකම් වලත් ඔයා යොමු වෙලා තියෙද්දී ඔයාට මේක අර ලෝඩ් එකක් එකතු කරගෙන එකවරක් තොග අවසන් කිරීමේ මහා සෙල් වගේ එක දිගට හදන්න පටන් ගත්තට මේ වැඩේ හරියන්නේ නැහැ. එහෙම බෑ. මොකද මේ විෂය ඔයාගේ ඇඟට ග්‍රහණය කරගන්න ධාරිතාවයක් තියෙනවා. ඔයා ඔන්ලයින් පන්තියේ හිටිය පමණින් අද ගන්න හැම දෙයක්ම ඔයාලට ග්‍රහණය වෙන්නේ නැහැනේ. ඔයාලට මගේ අනුකූල ශක්තියනවා. ඒක තමයි නැවත තනියම ගණන් හදලා අල්ලගන්නේ. එතකොට ඔයා සම්පූර්ණ වීඩියෝ සෙට් එකම පැත්තක ගබඩා කරලා තියාගෙන සම්පූර්ණ නෝට් සෙට් එකක් පැත්තක ගබඩා කරලා තියාගෙන ඒ හැම දෙයක්ම විභාගයට ලං වෙච්ච අවසාන මාසේ පටන් ගත්තම ඔයාට විශේෂයෙන් එන්නේ ඇඟට තමස් සීමිත ප්‍රමාණයක්. තේරුම් ගන්න අමාරුයි. දවස් දෙකකින් මේක ග්‍රහණය කරගන්න පුළුවන් විෂයක් නම් හැමෝටම කවුන්ටින් පුළුවන් වෙන්න ඕන. ඒ නිසා වගකීමෙන් කියනවා ඔයා ෆේල් වෙනවා ගණන් හදුවේ නැත්නම්. ඔයා ෆේල් වෙනවා ගණන් හදුවේ නැත්නම්. මම හදනවා බලන් ඉඳලා පාටි කරගන්න බෑ. මම හදනවා බලන් ඉඳලා ඔයා ගණන් හදන්න උත්සාහ කරනවා. හරි. ප්‍රශ්නාංක 5 පළවෙනි ගණනුව වාර්තා කරන්න යන්නේ ලක්ෂ 5ක් විතර ව්‍යාපාර ආරම්භ කිරීමේ වගුවේ ලියාගත්ත මුදල් හර ප්‍රාග්ධන පැන කියලා. ඊළඟ මම මුදල් ගිණුම හර කරනවා මෙන්න බලා ගන්න. දිනේ 1.1 හර කරා 500ක්. මුදල් ගිණුම හර වුණා. දෙවනි බලපෑම වලින් ප්‍රාග්ධන ගිණුම බැල වෙනවා කියලා. මෙන්න මම ප්‍රාග්ධන ගිණුම බැල කරනවා 500ක්. මුදල් ගිණුම හර කරා ප්‍රාග්ධන ගිණුම බැල කරා. මුදල් ගිණුම ලියනවා හර පැත්තේ බැලුනේ කවුද කියලා. ප්‍රාග්ධන. ඒක තමයි විස්තරය කියලා කියන්නේ. ප්‍රාග්ධන ගිණුම ලියනවා බැල පැත්තේ කවුද හරවුනේ කියලා මුදල් 1.3 ණයට ගණන් 5000 අපට තව ඕන වෙනවා ගිණුම් දෙකක් එකක්
ගැනුම් ගිණුම. දෙක ණය හිමි ගිණුම. බලන්න වගේ වගුව මම වගුවක දිශ තහන ලියාගන්න කිව්වනේ. වගුවේ බලන්න. බාන්න මිලදී ගත්තම තොගවත්කම වැඩි වෙනවා. ඒක හරවෙන්නේ කොහෙද? ගැනුම් ගිණුමේ. ණයට ගැනුම් ගිණුමද? නෑ. බඩු තොග ගිණුමද? ඒත් නෑ. මොකද ගිණුම? ගැනුම් ගිණුම පමණයි. ගැනුම් ගිණුම හර කරා. දින 1.3 හරවෙන ප්‍රමාණය 50000. දෙවනි බලපෑම කිව්වා වගකීම් වැඩි වෙනවා කියලා. වගකීම් වැඩි වීම ණය හිමි ගිණුමේ බැල පැත්තේ යනවා. ඔන්න 1.3 බැල කරා 50000. ණය හිමි ගිණුමේ යනවා හරවුනේ කවුද කියලා ගැනුම්. ගැනුම් ගිණුමේ යනවා කවුද බැලුනේ කියලා ණය හිමි. ගැනුම් හර ණය හිමි බැල. 1.5 විකුණුම් ආදායම රුපියල් ලක්ෂයක්. විකුණුම් ආදායම බලන දිත්ත සටහන වගුවේ ලියාගෙන නැති මුදල් හර විකුණුම් බැල කියනවා. මුදල් ගිණුම කියනවා. ඒක හර කරන්න. දින 1.5 ලක්ෂය ලියන 100ක් ලෙස 1000 මෙතන. ඉතින් විස්තරේ ලියන බැරෝ කෙනාගෙනම විකුණුම්. දැන් මම ආරම්භ කරනවා විකුණුම් ගිණුම. ඒක ආදායම් ගිණුමක්. ආදායම් ගිණුම වැඩි වීම බැල. දිනේ ලියනවා බැල පැත්ත 1.5 100ක්. එතන ලියනවා කවුද හරවුනේ කියලා මුදල්. මුදල් හරවුණා ලක්ෂයක්. විකුණුම් බැලුණා ලක්ෂයක් 1.5. 1.6 ණයට විකුණුම් 80000. ණයට විකුණුම් බලන්න දිත්ත සහනවා පොතේ ලියාගෙන නැති. ණයගති ගිණුමක් ආරම්භ කරන්න ඕන. ණයට විකුණද්දී මුදල් ලැබෙන්නේ නැහැ. වැඩි වෙන වත්කම ණයගතිය. යනවා ණයගති ගිණුම හර. දිනේ කවදද 1.6 රුපියල් ණයට විකුණුම් 80000. ණයට විකුණුම් ණයගති ගිණුම හරවුණා. ඒක ණයට විකුණුම් ගිණුමට බැල වෙන්නේ නැහැ. කලින් ආරම්භ කළ විකුණුම් ගිණුමට බැල වෙන්නේ. එක ගිණුමයි ආරම්භ කරන්නේ. අත්පිට විකුණුමත් ණයට විකුණුමත් එක ගිණුමකටයි ආදායම හඳුනගන්නේ. 1.6 විකුණුම් ගිණුමට බැල වුණා 80ක්. මෙතන ලියනවා හරවුණ කෙනාගෙනම ණයගති. මෙතන ලියනවා බැරවුනේ කවුද කියලා විකුණුම්. 1.8 ණයගතියන්ගෙන් ලැබෙනවා රුපියල් 60000. ණයගතිය අපට මුදල් දුන්නා. ණයට විකුණාද ණයගතිය වත්කම වැඩි වුණා. ඒ කියන්නේ ලැබෙන දින ශේෂයක් වශයෙන් මේක හඳුනා ගන්නවා. ණයගතිය කියන්නේ වත්කම ලැබෙන දින අගයක් වශයෙන් හඳුනාගත්තා. ලැබෙන දින අගයෙන් 60000ක් ලැබෙනවා. එහෙනම් ලැබෙන දින අගය අඩු වෙලා මුදල් අගය වැඩි වෙනවා නේද? බලන්න වගේ වගුව පොතේ ලියාගත්තා. මුදල් වත්කම වැඩි වේ මුදල් ගිණුම හර ණයගති වත්කම අඩු වේ ණයගති ගිණුම බැල. ඒක ලියාගෙන දෙන්නේ. ඒක දැන් ලෙඩේ වාර්තා කරන්නයි යන්නේ. හර කරන්න මුදල් දිනේ 1.8 60ක් විස්තරය ණයගති. ඇයි යානේ බැර වෙන්නේ? යාන ණයගති ගිණුමට බැර පැත්තේ පළවෙනි රූලේ 1.8 දිනය 60000ක් බැර කරලා විස්තරයට ලියන හරවු කෙනාගෙනම අනිත් ගිණුම එනවා මුදල් 1.20 සේවක වැටුප් කියවනවා 25000ක් බලන වගුව වැටුප් වියදම වැඩි වේ. ඒ අනුව ආරම්භ කරන්න වැටුප් වියදම් ගිණුම. වැටුප් වියදම වැඩි වෙනවා නම් ඒ වියදමේ වැඩි වීම ලියන්න අදාළ ගිණුම ආරම්භ කරනවා. බලන්න වගේ වගුව වියදම වැඩි වෙද්දී වියදම් ගිණුම හර කළා නේද? වැටුප් ගිණුම හර කළා. එහෙනම් දිනේ ලියන්න වැටුප් ගිණුමේ හර පැත්තේ. දිනේ 1.20 හර වෙන ප්‍රමාණය 25. මුදල් ගෙවුවා මුදල් බැල වෙනවා. මුදල් ගිණුමට එන්න බැල පැත්තේ උඩ බලමුල දිනේ 1.20 බැල කරන්න 25. මුදල් ගිණුම ලියනවා හරවුනේ කවුද කියලා. වැටුප් ගිණුම ලියනවා බැරවුනේ කවුද කියලා. මුදල් වැටුප් හර මුදල් බැර 1.25 රුපියල් 5000ක් බොල්ලේ වශයෙන් කපා හැරීම. මේ මැසේජ් දානවා ගොඩාක් අය බොල්ලේ බැරවුමට ප්‍රාග්ධනය වැඩි වුණේ කොහොමද කියලා අහනවා. ඒක තමයි දෙකනේ කිව්වේ වියදම් වැඩි වෙද්දී ප්‍රාග්ධනය අඩු වුණා. වියදම් වැඩි වෙන විට ප්‍රාග්ධනය අඩු වුණා. වියදමේ බලපෑම ඉවත් කරනවා කියන එක වියදම අඩු වෙනවා කියන්නේ. වියදම අඩු වෙද්දී ප්‍රාග්ධනය වැඩි වුණා. ඔය බොල්ලේ ගැලපිලා සමීකරණය තේරුම් නැති අය අනිවාර්යයෙන්ම අද හවස මම අප්ලෝඩ් කරන වීඩියෝ එක බලන්න. හරිද? බලන්න. මේක හරි
ප්‍රශ්න පත්තරයක් වෙලානේ. සර් පොඩ්ඩක් ස්ලෝ යන්න ප්ලීස්. මට බෑ. මේක ස්ලෝ යන්න නැත්තේ ඇයි? මම කිව්වා හතරවෙනි ගාන කියලා මේ. හතරවෙනි ගානෙම කොපි එකක් මේක තියෙන්නේ. ගෙදරදී බලන්න කිව්වා. ගෙදරදී මේක තනියම හදන්න කිව්වා. මම දන්නවා මම අද ටිකක් ස්පීඩ් කරේ කියලා. සර් බයින් එක අඩු කරලා බයින් වෙලාවත් අරගෙන පාඩම පැහැදිලි කරලා නම් හිමින් ගන්න පුළුවන් නේද? ඔව් එහෙමත් පුළුවන්. එතකොට අර මේක තේරුම් ගන්න නෑනේ. තනියම ගෙදරදී ගානක් හදන්න කිව්වා මේක හදන්න. ඔයාලට වෙන මුකුත් ප්‍රශ්න මේ කාලේ නෑනේ. මේ කාලේ ප්‍රශ්න නැත්තම් කාලේ ප්‍රශ්න තියෙන්නේ නේද? මේ මම කියන්නේ ඉගෙන ගන්න ලොකු බාධක තියෙන විදියක් නෑනේ. එහෙම කියන අය මෙතන ඔන්ලයින් එන්නේත් නෑ. මේ ඔන්ලයින් එන අයට කියන්නේ. ඔයාලට පැය භාගයක් පැයක් හොයාගන්න බැරි නම් වැඩ කරන්න. ඔයාලා ඉගෙන ගන්න එකේ තේරුම මොකද්ද? අපි ජොබ් කරන අය අපිට පෞල් ප්‍රශ්න තියෙනවා. මම කිව්වනේ වැඩි හිටියයි මට කතා කරද්දී මම කිව්වනේ ඔයාලා දවසකට පැයක් හෝ කොහෙන් හරි හොයාගන්න ඕන. ඔයා වේදර 11කට නම් නිදා ගන්න දැන් රාත්‍රී 12කට නිදා ගන්න පුරුදු වෙන්න. අර වැඩිපුර පැය accounting වලට, econ වලට, BS වලට කැප කරනවා කියලා හිතා ගන්න. ඉන්දෙන් හෝ පැයක් වැඩිපුර නිදා ගන්න කාලයෙන් හෝ පැයක් අඩු කරලා ඒක ඉගෙන ගන්න යොදා ගන්න ඕන. මම මේ උගන්වන්නේ අනිවාර්යයෙන්ම මම කියන වැඩ හෝම්වර්ක් අනිවාර්යයෙන්ම කරන අය. එතන පරණ අපේ ගිය අවුරුද්දේ ඉගෙන ගත්ත ළමයි දන්නවා හෝම්වර්ක් නොකර ආවට පස්සේ පිරිනමගේ පිට බොහොම උණුසුම් වෙනවා. ඒ නිසා මම මේ විෂයට ආදරය කරනවා වගේම ඔයාලටත් ආදරය කරනවා. ඒ වගේම ඔයාලගෙන් මේ ප්‍රතිඵලත් මම බලාපොරොත්තු වෙන්නේ ඔයාලගෙන් වැඩ අරගෙන. ඒ නිසා මට ස්ලෝ යන්න තිබුණා මේ කතා කරන කාලේ අඩු කරලා මේක වටහා ගන්නේ නැහැ දරුවෝ. හරි මම මෙතන ඉඳලා පොඩ්ඩක් හෙමින් මේ අනිත් ටික කරන්න. ඊළඟ දවසේ ඉඳලා වැඩක් දුන්න මේ වැඩේ කරගෙන යන්න ඕන. ස්ලෝ යන්න කියන්නේ මේක ලියපු නැති ආයනේ. ලියාගෙන ආව නම් මේකේ අඩපාඩු හදා ගන්න විතරයි තියෙන්නේ. එතකොට යාව මම මීටර් තරයි ස්පීඩ් එකකින් යනවා යාට ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. හරි වෙන මොකුත් නැහැ. අනිත් ඒවා මම කතා කරන්නේ මට වෙන ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා ඒවා මට WhatsApp කරන්න මම රිප්ලයි කරන්න පිළිතුර. මම 1.20 ගැන කියමින් හිටියේ. 1.20 වැටුප් වේදම වැඩි වුණා. මුදල් වත්කම අඩු වුණා. මුදල් ගිරීමේ දර කරා. ඊළඟට 1.25ට යනවා. බෝල් ණය. හොඳට බලන්න. ණයගතියකු අපිට මුදල් ගෙවන එකක් නැහැ කියලා හිතලා ඒ ණයගති ශේෂය පොත් වලින් ඉවත් කරනවා. ඒ ඉවත් කිරීමට අපි කියනවා බෝල් ණය කියලා. ඒ අනුව මම මෙහින් ආරම්භ කරනවා බෝල් ණය. ඔන්න මම ආරම්භ කරනවා බෝල් ණය කපා හැරීම සඳහා බෝල් ණය ගිරීම. අයියෝ. ළමයි පවර් කට් එකක් තියෙනවා. පොඩි වෙලාවක් දෙන්න. හරි. සර්ගේ මයික් එක ඕෆ් වෙලානේ ඒකනේ. sorry. thank you. දැනුම් දුන්නට
ඔන්න ඔය වගේ අකරතැබ්බයකට මුහුණ දුන්න දරුවෝ දෙන්න තමයි මම chat box එක open කරලා තියෙන්නේ. ඒ වගේ කචල් එකක් ආවම කියන්න. අද වීඩියෝ එක හවසට ගන්න පුළුවන්ද? ටියුට් එක print කරන්න ඕනද? ඒ වගේ වහන්න එපා උගන්නන්න. හරි මම කියමින් හිටියේ දරුවනේ. අපේ 25 වෙනිදා නායකත්වයට බලය බඩපත් වෙලා. ඒ කියන්නේ නායකත්වයේ මිය ගියා නම් අතුරුදහන් වෙලා නම් හිතාමතාම දිගින් දිගට මෙයාගේ ගෙවීම් පැහැර හරිනවා නම් අපි හිතනවා යාගේ මුදලයි කරගන්න ක්‍රමයක් නැහැ. ඒක අපිට පොත්වල තියා කියන්නේ නායක විශේෂ පොත්වල පෙන්නුම් කරන් හිතලා වැඩක් වෙන්නේ නැහැ. දැන් ලැබෙන්න තියෙනවා කියලා පොතේ ලියාගත්තට වැඩක් නැහැ. මුදල් දෙන්නේ නැත්නම් එයා. ඒ අනුව ඒ නොලැබෙන ණය ප්‍රමාණය බොල්ලෑ වශයෙන් හඳුනා ගන්නවා. ඒක ආයතනයට වියදමක්. ඒ වියදම හඳුනාගත්තේ කොහොමද? බොල්ලෑ ගිණුම හර කරා නායකත්ව ගිණුම බැර කරනවා. විස්තරයට යද්දී නායකත්ව ගිණුමේ දෙනවා හරවු කෙනාගේ නම බොල්ලෑ ගිණුමේ දෙනවා කවුරු බැරුනේ කියලා. හරි. ඒ ටික විතරයි මම කියමින් හිටියේ. සර් බයින වෙලාවට මයික් එක ඔෆ් වෙනවා නම් හොඳයි නේද? අපිට ඇහෙන්නේ නැහැ නේද? 1.26 ඊළඟ ගන්න දෙනවා. මහජන බැංකුවෙන් ලක්ෂ 3ක ණය මුදලක් ගන්නවා. බැංකුවෙන් ණයක් ගන්නවා. මුදල්වත්කම වැඩි වෙනවා. එහෙනම් මුදල් ගිණුමට යමු. මුදල් ගිණුම හර කරන්න දිනේ 1.26 ලක්ෂ 3ක්. ඔන්න මුදල් වැඩි වීම. ඇයි මේ මුදල් වැඩි වුනේ? බැංකුවෙන් ගත්ත නිසා. බැංකුවෙන් ගත්තේ කොහොමද? බැංකුවට ආයෙ ගෙවන්නම් කියලා පොරොන්දු වුණා. අපි බැංකුවට ගෙවන්න පොරොන්දු වුණ නිසා තමයි අපේ මුදලක් දුන්නේ ණයකට. බැංකුව විසින් ණයට. එහෙනම් අපි ගෙවන්න තියෙන ශේෂය පොත්වල ලියා ගන්න ඕන. අනාගතයේ බැංකුවට ගෙවන්න තියෙන ශේෂය අපි කියනවා වගකීමක් කියලා. ඒ අනුව මම ආරම්භ කරනවා මහජන බැංකුවෙන් ගත්ත ණය පෙන්වන බැංකු ණය ගිණුම. මම මේ පහලින් ආරම්භ කරනවා. බැංකු ණය ගිණුම. වගකීම් ගිණුම. වැඩිවීම බැර. මුදල් වැඩි වුණාම මුදල් ගිණුම හර කරා වගකීම් වැඩිවීම වගකීම් ගිණුමේ බැර කරනවා ලක්ෂ 3ක්. බැංකු ණය ගිණුමේ දෙනවා කවුද හර වුණේ කියලා මුදල්. මුදල් ගිණුමේ දෙනවා බැර වුණේ කවුද කියලා බැංකු ණය. ඔන්න බැංකු ණය ලබා ගත්තා. මුදල් හර බැංකු ණය බැර. 1.30 හිමිකරු සිදු කළ මුදල් ගැනීම රුපියල් 10000ක්. අයිතිකරු මුදල් රැගෙන යාම. අයිතිකරු මුදල් දුන්නම මොකද කරන්නේ? අයිතිකරු මුදල් දුන්නම මුදල් ගිණුම හර කරා මේ 1.1 බලන්න 1.1 මුදල් ගිණුම හර කරා ලක්ෂ 5ක්. ප්‍රාග්ධන ගිණුම බැර කරා රුපියල් ලක්ෂ 5ක්. අයිතිකරු මුදල් දුන්නම මොකද ප්‍රාග්ධනය කියන්නේ? ව්‍යාපාරය විසින් අයිතිකරුවට ගෙවන්න තියෙන ණය ශේෂය. ව්‍යාපාරය විසින් ගෙවන්න තියෙන. ඒකද නිර්වචනය නෑ. ඒක නෙවෙයි නිර්වචනය. ඒක පළවෙනි දවසේ දුන්නා. පළවෙනි වීඩියෝ එක බලන්න ප්‍රාග්ධනයේ හිමිකමට නිර්වචනයක් මම දීලා අපේ ටියුට් එකේ තියෙනවා. ඒක තමයි හිතේ තියාගන්න ඕනේ. හැබැයි මේ ගණන් හදද්දී මට මේ නිර්වචනයත් එක්ක මේ තාක්ෂණික වචනත් එක්ක මේක පැහැදිලි කරන්න බෑ දරුවෝ. ඒ වගේම මම ආදායම හා වියදම ගැන කියලා දුන්නේ නෑ. ප්‍රශ්න අංක 6 සාකච්ඡා කරද්දී ආදායම හා වියදම ගැන නියම නිර්වචන දෙක වායක සාකච්ඡා කරනවා. මම කිව්වනේ පළවෙනි දවසේ. පළවෙනි දවසේ දෙවෙනි වීඩියෝ එකේ මම කිව්වා ආදායම හා වියදම ගැන නිර්වචනයේ තාක්ෂණික පැත්තට බර වැඩි. ඒ නිසා ඒක මම පැහැදිලි කරන්නේ සමීකරණ ගණන් 4 ගමක් කියලා. ඔන්න මම අද ඒක පොරොන්දු ඉටු කරනවා. දැනට මම මෙහෙමයි කිව්වේ ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද කියලා ඔළුවේ තියාගන්න ඕන. අලුතෙන් ඉගෙන ගන්න ළමයි. එතන මේ කොමර්ස් කරපු ළමයෙක් වුණා. ප්‍රාග්ධනය කියන එකේ සරල අදහසක් තියාගන්න මෙහෙම. ව්‍යාපාරය කියන පුද්ගලයා විසින් අයිතිකරුට ගෙවන්න තියෙන ණය ශේෂය. දැන් 30 මොකද වෙන්නේ? මුදල් ගැනීම කරනවා කියනවා. ගැනීම කියන්නේ මොකද්ද? අයිතිකරු ණය ආපසු අය කරගන්නවා. කවුද? ව්‍යාපාරයෙන්. ව්‍යාපාරයෙන් අයිතිකරු මුදල් ගන්නවා. අපි ඒකට කියනවා මොකද්ද? මුදල් ගැනීම කියලා. එහෙනම් කොහොමද එක ලෙජරිය වාර්තා වෙන්නේ? මුදල් අඩු වෙනවා නම් මොකද වෙන්නේ මුදල් ගිණුමේ? බැර නේද? මුදල් ගිණුමේ මුදල් වැඩි වීම හර මුදල් ගිණුම අඩු වෙද්දී බැර වෙනවා. එහෙනම් මම 30 වෙනිදා මුදල් බැර කරනවා. කීයද? 10000. අයිතිකරු මුදල් දුන්නම ව්‍යාපාරයට මුදල් දුන්නම ප්‍රාග්ධනයේ ගිණුම බැර කරනවා. එහෙනම් මුදල් ආපසු ගත්තම ප්‍රාග්ධන ගිණුම මොකද වෙන්න ඕනේ? හර වෙන්න ඕන. හැබැයි අපි හර කරන්නේ නැහැ. ප්‍රාග්ධනයේ අඩුවීම හර නමුත් අපි හර කරන්නේ ඒ වෙනුවට කවුද? ගැනිලි ගිණුම. ඒ අනුව මම ආරම්භ කරනවා ප්‍රාග්ධනයේ අඩුවීම වාර්තා කරන්න වෙනත් ගිණුමක් ගැනිලි. සර් කලින් ගැනුම් ගිණුමට හර කරන්න පුළුවන්ද? බෑ. ගැනුම් කියන්නේ තොගයක් අත්පත් කර ගැනීම. ගැනිලි කියන්නේ අයිතිකරු හිමිකමේ අඩු කර ගැනීම.
තව දෙයක් අහලා තිබුණ ළමෙක් මගෙන් මෙහෙම කිව්වොත් දඹුලු ලීබඩු සමාගමෙන් මිලට ගැනීම මේක කොහොමද ණයට වෙන්නේ මිලදී ගැනීමක් කියලා තියෙනවනේ මිලදී ගැනීමක් කියන්නේ මුදල් ගෙවා ලබා ගැනීමක් කියන එක නෙමෙයි. ඕක තමයි අපි ගොඩක් අය හිතන දේ. මිලදී ගැනීම කියන්නේ මිලකට අත්පත් කර ගැනීම. විකුණුම් කරුගෙන් මුදලක් ගෙවීමේ හෝ ගෙවා හෝ ගෙවීමේ බලාපොරොත්තුවෙන් අත්පත් කර ගැනීමට අපි කියනවා මිලදී ගැනීම කියලා. මිලදී ගැනීම කිව්ව පමණින් ඒකේ අදහස් වෙන්නේ නැහැ මුදල් ගෙවනවා කියන එක. හරිනේ? දැන් ණයට බව අපි දැනගත්ත කොහොමද? දඹුලු ලීබඩු සමාගමෙන් රුපියල් 50000ක ලීබඩු ගත්තා. නැත්නම් මිලදී ගත්තා. ගිණුම් කරන්නේදී දරුවනේ ඒක නීතියක් නෙමෙයි රීතියක්. අපි පොදුවේ එකක උතනක්. මොකද්ද? ආයතනයක හෝ පුද්ගලයෙක්ගේ නමක් සඳහන් කරලා ගනුදෙනුවක් කිව්වොත් ඒක ණයට සිදුනා කියලා අපි උපකල්පනය කරනවා. අර උපයෝගී පොත් රීතියක් කියලා මම කියලා දුන්නේ. මූලාශ්‍ර ලේඛනයක ලියූ තොරතුරු ලෙජර් ගිණුම් වලට මේ ආකාරයට යන්න කලින් උපයෝගී පොතක් ලියන්න ඕන කියලා උපයෝගී පොත් රීතියක් තියෙනවා කියලා මම කියලා දුන්නා. බලන්න මේ ටියුට් එකේ පිටු අංක 3. උපයෝගී පොත් රීතියක්. ඒ කියන්නේ ඒක කඩ කළා කියලා වැරදි නෑ. රීතියක් කියන අපි පොදුවේ එකම උත්තන. අන්න ඒ වගේ දෙයක් තමයි මේ ආයතනයක හෝ පුද්ගලයෙක්ගේ නමක් සඳහන් කරලා ආයතනයක් සමග සිදු කළ ගනුදෙනුවක් කිව්වොත් ඒක ණයට සිදුනවා කියලා උපකල්පනය කරන්න කියලා අපේ රීතියක් හදාගෙන තියෙනවා. ඒ අනුව දඹුලු ලීබඩු සමාගමෙන් ගත්තා. නැත්නම් සමන්ගෙන් තොගයක් ගත්තා. නැත්නම් සමන්ගෙන් තොගයක් මිලදී ගත්තා. නමක් දුන්නා පුද්ගලයෙක්ගේ. නැත්නම් ආයතනයක නමක් දුන්නා. ඒක ණයට සිදුනා කියලා දැනගන්නයි ඉතින් දෙන්නේ. හරි. දැන් මම 1:30 වාර්තා කරා වාර්තා කරේ නෑනේ. ප්‍රාග්ධනයේ වැඩි වීම බැර වුණා. ප්‍රාග්ධනයේ අඩු වීම ගැනීම වීමට හර කරනවා. දිනේ 1:30 10. මෙතන ලියනවා බැර වෙන කෙනාගේ නම මුදල් කියන බැලේනවා හර වුණේ කවුද කියලා ගැනීම. ඔන්න අපේ ප්‍රශ්නේ යනවා. 31 අපිට කියනවා බොල් ණය වශයෙන් කපාහලා රුපියල් 5000 ණයගැතියන්ගෙන් නැවත අපිට ලැබුණා කියලා. දැන් කොහොමද කරන්නේ? දැන් තමයි දරුවනේ බොල් ණයගැතියෙක් ලැබෙන්න තියෙන ශේෂයක් බොල් ණය කියනකොට මාරු වෙලා. ණයගැතිය අපි අමතක කරා බොල් ණය කියනකොට දැම්මා. ඒ කියන්නේ හරියට නිකන් අල්මාරියේ තිබිච්ච දෙයක් කුණු කුඩේට දැම්මා වගේ. කුණු කුඩේ කියන්නේ මොකද්ද? බොල් ණය කියනවා. ආය අපිට ඒක ඕන වෙනවා. අපි මොකද්ද කරන්නේ? ඩස්බින් එකේ ඒක ගන්නවා. ණයගැතිය අපිට මුදල් ගෙවනවා. මුදල් ගෙවන්න නම් ණයගැති ශීර්ෂයක් ගිහින් තිබෙන්න ඕන. දැන් ණයගැතිය ගිහින් 5000ක් මෙතෙන්ට මාරු කරනවා. නමුත් ඒක බොල් ණය බාරපත් වෙන්නේ නැහැ. යාගේ මුදල් ලැබෙනවා. එහෙනම් මේ ගාන්තර මොකද කරන්න ඕන අපි අපිට? අහෝසි කරන්න ඕන. අහෝසි කරනවා නම් මොකද්ද කරන්න ඕනේ? කලින් වතාවේ ණයගැති ගිහින් බැර කරා. අහෝසි කරන ණයගැති ගිහින් මොකද වෙන්න ඕනේ? හර කරන්න ඕන. හොඳට අහගන්න මම කියන දේ. 1:30 ණයගැති ගිහින් හර කරනවා. බොල් ණය අහෝසි කරන්න ඕන. බොල් ණය හඳුනා ගන්නා විට බොල් ණය ගිහින් හර කළා. බොල් ණය ගිහින් අහෝසි කරනවා නම් මොකද්ද වෙන්න ඕනේ? බොල් ණය ගිහින් බැර වෙන්න ඕන. එයාම මම බොල් ණය ගිහින් බැර කරනවා. දිනේ 1:31 5 අන්න බොල් ණය අහෝසි කරනවා. දැන් අපි විස්තරය ලියනවා. මෙතන ලියනවා ණයගැති කියලා. ණයගැති කියන මෙලිනවා බැරුනේ කවුද? බොල් ණය. ලාවනේ ඕරනම් මෙතනට ඔයා මොකක් එකක් දාගන්න. මේ පළමුවෙන්ම කළේ. දැන් මම මේකට පළමු සටහන කියලා යොදනවා. පළමු සටහන කියලා යොදනවා. ණයගැති කියන මට පහක් හරවුණා. පැත්තකින් රොස් පැනෙන් 1 කියලා දාගන්න. බොල් ණය කියන මට පහක් බැලවුණා. එතන 1 කියලා දාගන්න. ඒ 1 කියන්නේ මොකද්ද කියලා ලියන්න. බොල් ණය අවලංගු කිරීම. නැත්නම් අපි කියනවා නැවත ණයගැති භාවය වැඩි වීම. නැවත ණයගැති භාවය වැඩි කරනවා. එහෙම නැත්නම් බොල් ණය අවලංගු කරනවා. කොහොමද? ණයගැති ගිල්ම හර කරලා බොල් ණය ගිල්ම බැර කරනවා. මේක ලියන්න.
මේ පන්තින දාලා වීඩියෝ එක මම වීඩියෝ එක අප්ලෝඩ් කරපු වහාම ඔයාලගේ WhatsApp group එකට එවන්නේ. නිතර WhatsApp චෙක් කරගන්න. අනිවාර්යයෙන්ම අද හෝ අද ටිකක් මං ඉන්න පළාතට වහිනවා වැඩි. බැරි වුණොත් හෙට හෝ අනිවාර්යයෙන්ම ඉක්මනින්ම ඔයාලට එවනවා. හරි. දැන් ඊළඟ අධ්‍යයනයට යනවා. මොකක්ද ඊළඟ අධ්‍යයනය? ණයගැතියගේ මුදල් ගන්නවා. මේ කරේ ණයගැතියා බොල්ලයි බවට පත්වීමේ බලපෑම පොත්වලින් අයින් කිරීමනේ. තාම මුදල් ලබා ගත්තේ නැහැ. ණයගැතිය ලියන මුදල් අරගෙන 5000ක් අරන් ඇවිල්ලා. දැන් ඔන්න එයා අතට ගන්නවා. මුදල් ගන්නවා. කොහොමද ගන්නෙ? මුදල් ගිණුම හර ණයගැතිය ගිණුම ගන්න. ණයගැතියගේ මුදල් ගිණුම ඔයා දන්න දෙයක්. මේ අපි කලින් වාර්තා කළා එක අයට ණයගැතියාගේ මුදල් ලැබුණා මොකද කරේ? මුදල් ගිණුම හර කළා. ණයගැතිය ගිණුම බැර කරා. දැන් ඒ වැඩේ ආයෙ කරන්න 5000කට. මුදල් ගිණුම හර කරනවා දින 1.31. 5ක්. ණයගැතිය ගිණුම බැර කරනවා 1.31. 5ක්. මෙතන ලියනවා හරවු කෙනාගේ නම. ප්‍රතිවිරුද්ධ ගිණුම නම ලියන්නේ. මෙතන ලියනවා බැරවු කෙනාගේ නම. ණයගැතිය. හරි. දැන් මේ තැන් දෙකට ඔයා යොදන්න අංක දෙක. මෙන්න මෙතන අංක දෙක යොදන්න. මෙතෙන්ටත් අංක දෙක යොදන්න. දෙවන සටහන මොකක්ද කියලා ඔයා පැහැදිලි කරගන්න. අංක දෙක පැත්තකින් ලියා ගන්න. මොකක්ද මේ කරේ කියලා. ණයගැතියාගෙන් මුදල් ලබා ගැනීම. ණයගැතියාගෙන් මුදල් ලබා ගැනීම තමයි අපි වාර්තා කරේ අංක දෙක සටහන වශයෙන්. කොහොමද? මුදල් ගිණුම හර කරා ණයගැතිය ගිණුම නැත් කරා. මම ආයේ සමීකරණයට ගියොත් දැන් බලන්න මේ සිද්ධිය හරහා පළවෙනි බලපෑමේදී සහ දෙවෙනි බලපෑම අපේ ණයගැතිය ගිණුමේ බැලුවොත් පළවෙනි එන්ට්‍රි හරහා ණයගැතිය ගිණුම 5ක් හර වුණා. දෙවෙනි එන්ට්‍රි හරහා ණයගැතිය ගිණුම 5ක් බැර වුණා. 5ක් හර වුණා 5ක් බැර වුණා. එහෙනම් මේක ලියන්නත් ඕනද? හරයි බැරයි සමාන වුණා. ඔව් ලියන්න ඕන. අදාළ කාල පරිච්ඡේදී කපාහල බොල්ණය අවලංගු කිරීම ණයගැතිය ගිණුමට හර කරලා පෙන්නනවා කියන්නේ එක සිද්ධියක්. ණයගැතියාගේ මුදල් අය කර ගන්නවා කියන්නේ තවත් සිද්ධියක්. එතකොට මේ පහේ දෙක දෙපැත්ත ලියන්න ඕන. ගිණුමක් හදන්න වුණා. හැබැයි මේකේ ණයගැතිය ගිණුමට අවසාන ප්‍රතිඵලයක් ඇති කරලා නැහැනේ. එක පැත්තකින් 5ක් හර වෙනවා කියන්නේ වැඩි වෙනවා අනිත් පැත්තෙන් බැර වෙනවා කියන්නේ අඩු වෙනවා. එහෙනම් ප්‍රතිඵලය ශුන්‍යයි. අන්න ඒ නිසායි සමීකරණයේදී අපි ඒක අමතක කරේ. සමීකරණය මොකක්ද කරේ? 1.30 සමීකරණය බලන්න. 1.30 ගන්නවා අපි මොකක්ද කරේ? මුදල් වල 5 එකතු කළා. ඇයි? මුදල් හර වුණානේ. ප්‍රාග්ධනයේ 5 එකතු වුණා. ඇයි ඒ? බොල්ණය වැඩි වුණාද දෙවෙනි අවස්ථාවේ? 1.30ක බොල්ණය මොකද වුනේ? අඩු වුණා. 1.25 බලන්න ආයේ සමීකරණය. අපි සමීකරණ දැන් මම බෝඩ් එකේ මම කළා. සමීකරණය බලන්න 1.25. 25 වෙනිද මොකද්ද ප්‍රාග්ධනයට කළේ? අන්න මම ප්‍රාග්ධන සිදුවේ පෙන්වන්නම්. ප්‍රාග්ධන යටතේ 25 වෙනිදා මොකද්ද කරලා තියෙන්නේ? 5ක් අඩු කළා. ඇයි අඩු කළේ? 25 වෙනිදා බොල්ණය කියලා නේද මොකද වුනේ? වැඩි වුණා. වියදම් වැඩි වෙනකොට ප්‍රාග්ධනය මොකද වුනේ? අඩු වුණා. 31 මොකක්ද අපි කරේ? බොල්ණය ගිණුම මොකක්ද කරේ? බැර කරා. මේක මොන වර්ගයේ ගිණුමද බොල්ණය කියන්නේ? වියදම් ගිණුම. වියදම් ගිණුම බැර වෙන්නේ අඩු වෙන විට. වියදම් වැඩි වෙන විට ප්‍රාග්ධනය අඩු වුණා නම් 31 අපි මොකක්ද කරන්න ඕනේ ප්‍රාග්ධනයට දැන්? 5 එකතු කරන්න ඕනේ. මෙතන වියදම් අඩු වෙනවා දරුවනේ. වියදම් අඩු වෙනවා. වියදම් අඩු වෙනවා කියන්නේ හිමිකම දේ 5 නැවත එකතු කරනවා. හේතුව 25 5ක් අපි අඩු කළ නිසා. හරිනේ? මෙන්න 31 ප්‍රාග්ධනයෙන් 5ක් එකතු කරපු හේතුව. මේක බලලත් තේරුනේ නැත්නම් මොකද කරන්නේ? මට බැලබැල ඉන්න එපා. මට ආයෙ කෝල් එකක් කරන්න.
අනේ සර් එතකොට හිතනවනේ ඔයාට කියන දේවල් අපිට තේරෙන්නෙම නැහැ කියලා. මම ඔයාලට කෝල් කරාම මගේ නම්බර් එක ඔයාලට ලැබෙයි. අනේ මම ඕක හොයන්නේ නැහැ. ආන්සර් කරන්නම් ආන්සර් අනිත් පැත්තට මම ඔයා කතා කරන නම්බර එක ඩිලීට් කරලා දාන්නම්. ඔයා කවුද කියලා මම හොයන්නේ නැහැ. අහන්න. මම ඔයාලගේ මුදල් අය කරන්නේ පෙසන සර් සහ මම ඔයාලගේ මුදල් අය කරන්නේ උගන්වන්න. උගන්වනවා කියන්නේ මේ ඔන්ලයින් උගන්වනවා කියන එක විතරක්ම නෙමෙයි. දැන් මේ පහුගිය දවස්වල කතා කරන ඊයේ ළමෙක් කතා කරා. දැන් මම පාඩම් කරන්න පටන් ගත්තොත් C3කටවත් යන්න පුළුවන් වෙයිද? මම යාට ඔව් කිව්වේ නෑ. මම කිව්වාට A3ක් ගන්න පුළුවන්. මේ දක්වා වාණිජ විෂයෙන් ඉගෙන ගත්ත ළමේ නමුත් එක එක හේතුන් නිසා පාඩම් කටයුතු වලට පසු වෙලා ඉස්කෝලේ යන්න විදියක් නෑ, පන්ති යන්න විදියක් නෑ. නේද? අපි නිකන් ඉන්නේ 아무තු කාලමක වානුවකනේ. ඒවත් එක්ක වෙන වෙන ගැටලුත් එක්ක යා පාඩම් කරන එක අත්පසු කරගෙන තියෙන්නේ. ඊළඟට යාට accounting කොහොමවත් බෑ කිව්වා. දැන් කියනවා අලුතෙන් පන්තියට සම්බන්ධ වෙලා ඉන්නවා මට C3කටවත් යන්න පුළුවන්ද? නෑ යාට A3ක් ගන්න පුළුවන්. ඒ කියන්නේ සර් අපි හැමෝටම මේ ගන්න පුළුවන්ද? මෙහෙමයි. ඒක වගේ ධාරිතාවයේ තියෙන්න ඕන. ඔයාලටම අපි කියන දේවල් ප්‍රසන්න සර් සහ මම කියන දේවල් හරියට වැඩේ කරොත් අපි A3ක් ගන්න අවශ්‍ය විෂය කරුණු විතර සාකච්ඡා කරනවා. මේ මාස 6 ඇතුළත මගේ පැත්තේ accounting වල වෙන්න ඕන හැම විෂය කරුණු සාකච්ඡා කිරීමක් මම කරනවා. සාමාන්‍ය පන්ති කාමරේට සිලබස් එක සම්පූර්ණ කරා නම් ඔන්ලයින් සිලබස් සම්පූර්ණ කරා කියලා මට නැතුයි. සතියකට එක දවසයි මම පන්ති කාමරේ උගන්වන්නේ. සතියකට එක දවසයි. ඒ කියන්නේ ඒකේ දවස් සම්පූර්ණයක් නෙවෙයි. උදේවරුේ ඉකොනොමිස් ප්‍රසන්නසර් උගන්වනවා. එක එක දවස් පහල එකක් පැය 4ක් සතියකට පැය 4ක් accounting උගන්වනවා. සහ හතරක පන්ති 6ක් විතර දාගන්නවා. ඒක කරලා සිලබස් එක සම්පූර්ණ කළා. දැන් එහෙමද? දැන් ඔබට ඔන්ලයින් කරද්දී අපිට ඕන තරම් කාලයක් තියෙනවා. මම මේ වෙනද ටවුන් කීයකට යන්න කියලාද? ගාල්ල මාතර, කුරුණෑගල, ගම්පහ, නුගේගොඩ පන්ති දෙක, හොරණ එහෙම බලන පස්සේ අපිට අතරක පාත්‍රය කරන්න පුළුවන් සීමාවක් තිබුණා. දැන් එහෙම නැහැ. දැන් ඔයාලට මම ගෙදර ඉඳන් උගන්වන්නේ. ඔයාලගේ අනිවාර්ය විෂය නිර්දේශ සම්පූර්ණනවා. ඒ විතරක් නෙවෙයි පහුගිය අවුරුද්ද වලට වඩා වැඩි විභාග ප්‍රශ්න ප්‍රමාණයක සාකච්ඡා කරනවා. අනිවාර්ය පොළොව හැම පාඩමක් අවසානයේ 2012 සිට 2020 දක්වා විභාග ප්‍රශ්න සාකච්ඡා කරනවා. 2012 දක්වා ගියා නැති පුතේ. හේතුව අපේ විෂය නිර්දේශයට අදාළ වෙනම විෂය කරුණු ටික දැන් විෂය නිර්දේශන ටික මේ හොල් සිලබස් එකේ පේපර්ස් තියෙන විතර වැඩි පුරා. නමුත් මේ මට්ටමේ විභාග ප්‍රශ්න 2012 ඉඳලා මේ දක්වා විභාග ප්‍රශ්න සාකච්ඡා කරාම ප්‍රමාණවත්. ඒක අනිවාර්යයෙන්ම කරනවා. ඊට අමතරව මොඩල් පේපර්ස්. මේ හැම දෙයක්ම සාමාන්‍ය පන්ති කාමරේදී අපි කරේ නැහැ. හැම අවුරුද්දකම හැම පාඩමක් අවසානයේ විභාග ප්‍රශ්න සාකච්ඡා කරන අපේ කාලේ මදි වුණා. නමුත් ඔන්ලයින් අනිවාර්යෙන් කරනවා. අනිවාර්යෙන් කරනවා. එහෙම කරලා ඔයා ඒ වල ටික අනිවාර්යෙන් ගෙදරදී කීප වතාවක් හැදුවොත් ඔයාට accounting වලට ඒකක් ලැබෙන්නේ නැත්නම් ඒක ලොකු ගැටලුවක්. අනිවාර්යෙන් ගන්න පුළුවන්. ස්පීඩ් එක හදා ගන්න. අඩුව පාවිච්චි කරන පීඩි ගන්න පටන් ගන්න දැම්මම. තංගුරු පොතට හුරු වෙන්න. ගණන් හදන්න. විභාග ප්‍රශ්න පත්‍ර පොත දැන් හදන්න නෙවෙයි. පොත හොයාගෙන තියාගන්න. විභාග ප්‍රශ්න සාකච්ඡා කරන වෙලාවේ මම කියනවා මෙන්න මේ පේපර් එකේ මේ ගණන් ටික අපි හදමු කියලා. එතකන් ඉන්න. ඒ නිසා හැමෝටම මම කියන්නේ ක්‍රමයෙන් දෙන්නේ කතා කළා මෙයාට මම පෞද්ගලික එක කියලා දුන්නා. අනිත් අට පොදුවේ කියන්නේ. ඔයාලට මේ වතාවේ වරදින විදියක් නෑ ඔයා වරදගත්තේ නැත්නම්. ඔයාලට අපි මේ පණ තියෙනකන් අපි උගන්වනම මේ අවුරුද්දේ. කියන්නේ මෑණි ජීවිතේ පුරා දන්නෙත් නෑ. එහෙම දෙන්න නැති කරන්න දෙයක් නෑ. සෝරි. එහෙම නැතුව අපි පරිස්සම තියාගෙන අපි අනිවාර්යයෙන් හිතනවා මේක උගන්වනවා. ඔයාලගේ ඉඳන් ඉඳගෙන අහගෙන ඉන්න තියෙන්නේ. ගණන් හදන්න තියෙන්නේ. අවබෝධ කරගන්න තියෙන්නේ. ගැටලුවක් ආවොත් මම කියාගෙන හිටියේ ගැටලුවක් ආවත් ආයෙමත් කෝල් එකක් දීලා අහන්න. ඒක අපිට කරදරයක් කියලා හිතන්න එපා. අපි ඔයාලට කැපවෙලා ඉන්න උගන්වන්න. අපි ඔයාලට ඒ වගේම පොරොන්දු වුණා. ඔයාලට තියෙන ගැටලුව ඕවර් ද ෆෝන් හදන්න පුළුවන් කියලා. අපිව හැම වෙන දවසක් හිතා ගන්න බෑ. ඒ නිසා කෝල් එකක් දෙන්න. මේ පාඩම මේ කොටස තේරුනේ නැත්නම් ආයෙත් කෝල් එකක් දීලා හරි අහගන්න. හරි. දැන් ඔන්න අපි ලෙජරේ වාර්තා කරපු කොටස අවසන් කරලා ශේෂ පිටසමක් හදන්න යනවා. ශේෂ පිටසමක් හදද්දී අපි මුලින්ම ගිණුම් තුනනේ මෙතනින්ම පටන් ගන්නම්. දැන් ළමයි අහනවා බෝල් ණය ගිරීමේ ශේෂය කොහොමද පෙන්වන්නේ? පුතේ බෝල් ණය ගිරීමේ හරයි බැලයි සමානයි. හර එකතුවත් 5යි බැල එකතුවත් 5යි මේ බෝල් ණය ගිරීම දැන් ලෙජරින් වත් වෙනවා. ඒක ශේෂ පිටසමට යන්නේ නැහැ. හරි. අපි මුදල් ගිණුම් තුනනේ කරමු. වැඩිපත් එකතුව ගන්න. මමත් ඔයා එක්කම ඔයා කරන ක්‍රමයටම කරන්නම් කැල්කියුලේටර් එක පාවිච්චි කරමු. වැඩිපත් එකතුව තියෙන්නේ හර පැත්තේ නේද? හර එකතුව ගන්න.
965ක් තියෙනවා. ඒක බැල පැත්තේ ලියා ගන්න. 965. දැන් 965න් අඩු කරන්න 25යි 10යි 35ක් අඩු කරන්න. 930ක් ආවා. ඒක තමයි පාගේ ශීර්ෂය. වෙනස. ඒ වෙනස ගත්තේ හැම විටම අපි වෙනස ගන්න මාසයේ අවසාන දිනේ. ජනවාරි මාසයේ අවසාන වෙන්නේ ජනවාරි 31. ඒ අනුව 1.31 විස්තරය ලියනවා. ශේෂය 15ට ගෙන ගියා. ශේෂය 15ට ගෙන ගියා කියලා 930 බැල පැත්තකින් ලියාගත්තා. ඊළඟට එකතුවට යටට එන්න. එකතුවට යටින් ඊළඟ රූලේ හර පැත්තේ. එකතුවට යටින් හර පැත්තේ ඊළඟ රූලේ අර 930 ආයෙ ලියන්න ගන්න. ඒක තමයි පෙබරවාරි මාසයේ ගිණුම පටන් ගන්න තිබෙන ශේෂය. ඒ 930 ඉදිරියේ ලියා ගන්න දිනේ 2.1 2.1 විස්තරය ලියා ගන්න ශේෂය ඉදිරියට ගෙන ආවා. ශේඊගේ ශේෂය ඉදිරියට ගෙන ආවා. ශේඊගේ 1.31 බැල පැත්තෙන් පාගේ අර පැත්තෙන් ඊගේ කසුනි වගෙන් අහනවා 1.31 දුන්නේ මුදල් ගිණුම හර බොල්ලා ගිණුම බැර කියලානේ නෑ පුතා මම ඩබල් එන්ට් ස්ටෙප් එකකට කියලා දුන්නානේ මම ඒකේ ප්‍රතිඵලය තමයි අර කපල පෙන්නලා ඉතුරු කරේ අහනවා වගුවේ දුන්නේ මුදල් ගිණුම හර බොල්ලා බැර කියලා ඒත් සර් දිත්තු සටහනේ දුන්නේ ණයගති බැර කියලානේ නෑ ණයගති බැර කරේ මුදල් ලැබෙද්දිනේ ණයගති බැර කරේ මුදල් ලබා ගන්නවා විතර මුලින්ම මම කළේ වගුවේ බලන්න මුලින්ම කරේ බොල්ලය බැර කරලා ණයගති ගිණුම හර කරා. ඒ එකක් ලියාගන්න. ඊළඟට මුදල් ලබා ගැනීම දෙවෙනි අවස්ථාවේදී ලිව්වා කොහොමද? මුදල් හර ණයගති බැර කියලා. බලන්න වගුවේ ස්ටෙප් ගිණුම ඩබල් එක දෙකක් සෙට් දෙකක් ඇති. අනිවාර්යයෙන්ම පුතා අද නම් වීඩියෝ එක බලන්න ඕන හැමෝම ඔන්ලයින් ආපු හැමෝම බලන්න. පේනම කට්ටියට ටිකක් අවුල් ගිහිලා තියෙනවා. FX100 කැල්කියුලේටර් එක ගිය අවුරුද්දේ නම් අරන් යන දුන්නා. එක්සිබිෂන් එක ආවම කියයි කැල්කියුලේටර් සීමා කරනවා නම්. අනවශ්‍ය දේවල් දාන්න එපා පුතා. ගිණුම් ශේෂ මම දන්නවනේ. වැරදුනොත් විතරක් කියලා දෙන්න. මට ඉතින් සමහර ලාවට මොනේ කරන්නේ වැරදිනවා. නැත්තම් මැසේජ් බොක්ස් එකේ හැමදාම බල හිටියා මට කරදරයි. හරි. පාගේ ශේෂය ඊගේ ශේෂය 930. ප්‍රාග්ධන දැනුම් ණයහිමි වල තියෙන එක ගිණුම් ශේෂයක් නිසා මම ඒක තුලනය කරන්න යන්නේ නැහැ. විකුණුම් ගිණුම අපි තුලනය කරමු. විකුණුම් ගිණුමේ බැර එකතු 180ක් ඒකත් ඒ එකතුව හර පැත්තේ තියෙනවා. දැන් බැර පැත්තේ 100යි 80යි 180යි හරි. නමුත් හර පැත්ත එකතුවට 180ක් ආවට එකතු රුණින් කීයක්වත් නැහැ. එහෙනම් අපි වෙනස වශයෙන් ගන්නෙත් 180මයි. කවද ගන්නෙ? මාසයේ අවසාන දිනේ ජනවාරි 31. ශේෂය 15ට ගෙන ගියා 180ක්. ඊළඟ දිනේ යන්නේ 2.1. පාගේ කරේ හර පැත්තෙන් නම් ඊගේ කරන්නේ බැර පැත්තෙන්. 2.1 ශේයිගේ ඉදිරියට ගෙන ආවා කීයක්ද 180ක්. ඒ කියන්නේ අපි මේ මාස්පතා ගිණුම් ශේෂ කරලා 9 කහලා තිබුණා. ඇයි මේ ශේෂ පිරික්සමක් හදන්නේ කියලා. අපි ශේෂ පිරික්සමක් හදන්නේ අපේ ගිණුම් කරන්නේ අංක ගණිතමය නිවැරදිභාවය තහවුරු කරගන්න. මොකක් අංක ගණිතමය නිවැරදිභාවය තහවුරු කරගන්න. මොකද සර් අංක ගණිතමය නිවැරදිභාවය කියන්නේ ගිණුම් කරණයේදී අපි දෙයක් ඉගෙන ගත්තා. දිත්ත සටහන් රීතිය සංකල්පයක් ඉගෙන ගත්තා නේද? දිත්ත රූප සංකල්පය නැත්නම් ද්වි රූප සංකල්පය කියලා. මොකද ඒක කරේ? ගණනලෝක දිත්ත බලපෑම හරකල ඒ වටිනාකම අනිවාර්යයෙන්ම කොහේ හරි බැර වෙනවා. හර අගයන්ට බැර අගයන් සමානව අපි වාර්තා කළේ. එහෙනම් සෑම විටම ගිණුම් ශේෂ ගත්තම හර ශේෂ වල එකතුව බැර ශේෂ වල එකතුව සමාන වෙනවා. හැබැයි ඒක ලඝු කරනවා, කෙටි කරනවා, සීමා කරනවා අංක ගණිතමය නිවැරදිභාවයකට කියන. ඒ කියන්නේ ශේෂ පිරික්සමක් සමාන වුණා තව වැරදි තියෙන්න පුළුවන්.
ශේෂ පිරික්සුමේ හර එකතුවයි බැර එකතුවයි සමාන වුණා කියලා ඒකෙන් අපි අදහස් කරන්නේ නැහැ ලෙජරේ කිසිම වරදක් නැහැ කියලා. තවත් වැරදි තියෙනවා වැරදි වර්ග පහක් තියෙනවා. ඒක ඔයා වැරදි නියුක්ති කිරීමේ පාඩමේදී බලාපොරොත්තු වෙනවා. හරි. දැන් මම කරේ විකුණුම් ගිණුම බැර කරපු විතරයි. බැර ශේෂයක් ආවා. ඒ විදිහට මාසපතා මාසෙන් මාස ගිණුම් ශේෂ කරලා අර තිබු බැරාගේ සාරාංශ කරලා ගන්නවා. එන නාගත ගිණුමට. නාගත ගිණුමේ මේක මම උඩින්ම ලියා ගන්න 1.31ක මුදල් කියලා තිබුණා 5ක් නේද? හර එකතුව ගන්නවා. වැඩි එකතුව හර පැත්තේනේ. හර එකතුව 85ක් බැර එකතුව 85ක් වෙනස ගන්න 1.31 විස්තර ලියනවා ශේෂය 15ට ගෙලි ගියා. යෙදෙන්න ඕනේ 15යි නේ. 85යි 77 15ක් වෙනවා. ඒ අනුව 1.31ක පාගේ ශේෂය 15000. හර පැත්තට එන්න 2.1 ශේෂය ඉදිරියට ගෙන ආවා රුපියල් 15000. වැටු බැංකුණාවේ ගැනීම හර ශේෂ පමණයි තියෙන එක අගයයි තියෙන්නේ. ඒ නිසා මම මේක තුලනය කරන්න යන්නේ නැහැ. තුලනය කරත් ඒ අගය පමණක් වෙන නිසා. හරි බොල්ලයි කියනම අහෝසි වුණා. බොල්ලයි කියනනේ හර කළ ප්‍රමාණයට බැල් කළ ප්‍රමාණය සමානයි. බොල්ලයි ශේෂයක් පවතින්නේ නැහැ ශේෂ පිරික්සුමට. ඔන්න හදනවා ශේෂ පිරික්සුම දැන්. ශේෂ පිරික්සුම මේ ඇති මේ අකුටි ප්‍රමාණවත් රුපියල් 1000 වලින් කියලා පෙන්වනවා. මුදල් හර ශේෂයක් තිබෙන්නේ ඒක හර තීරුවේ ලියලා මේ පළවෙනි තීරුව හර ශේෂ දෙන තීරුව 930 ප්‍රාග්ධන ගිණුමේ තියෙන්නේ බැර ශේෂයක් පෙරාගය 500යි ඊට මේ නම ප්‍රාග්ධනය බැර තීරුව කියලා දෙවන තීරුව 500 ලියන්න ගැනුම් හරාගයක් තියෙනවා හර තීරුවේ ණය හිමි බරාගයක් තියෙනවා ඒක දෙවෙනි තීරුවේ විකුණුම් බරාගයක් තියෙන ඊගේ ශේෂය තියෙන කොහෙන්ද එහෙම තමයි අපි කියන්නේ ශේෂය හරිද බරද කියලා. දැන් ඊගේ ශේෂය තියෙන බර පැත්තනේ එහෙනම් බර ශේෂයක් තියෙන්නේ 180ක්. ණයගති හරාගයක් තියෙනවා හර තීරුවේ වැටු හරාගයක් හර තීරුවේ 25ක් බැංකු ණය ඒක බැරාගයක් 300ක් ගැණිලි හරාගයක් 10ක් බොන්න අහෝස් උනා යනවා එකතු සමාන වෙන්න ඕන 4යි 5යි 9ක් නේද? අපි එන්නේ 10යි 1030ට එකතුව සමාන වෙනවා. 1000 වලින් 1030ට එකතුව සමාන වෙනවා. දැන් වෙලාව 10යි 25යි. ප්‍රශ්නාංක 5 අපි කරා. ප්‍රශ්නාංක 6 මම පොඩි බ්‍රේක් එකක් දෙනවා. යන්න එපා පොඩ්ඩක් ඉන්න. ප්‍රශ්නාංක 6ට අපි දැන් දිත්ත බලපෑම සාකච්ඡා කිරීම නතර කරමු. නෑ මේක සාකච්ඡා කරමු. ප්‍රශ්නාංක 6ට පුතේ මම දිත්ත බලපෑම සාකච්ඡා කරනවා ඔයා එක්ක. දැන් මම ඉක්මනින් බෝඩ් එක මකනවා. ලියාගන්න බැරි කෙනෙක් වීඩියෝ එක බලන්න පුළුවන්. අර වගුවක් කරන්න ඕන. අර වගුවක මේ මොන වගුවද සර්? මේ වගුව. මෙන්න මෙයා. ප්‍රශ්නාංක 6 වෙනුවෙන් ඔයා දිනය දිත්ව බලපෑම දිත්ව සටහන එක ලියන්න. එක ලියලා වෙලාව තිබුණොත් සමීකරණය ගන්න වාර්තා කරන්න. හරි. ඒක කරන ගමන් ඔයාලට පුළුවන් පොඩි ඉන්ටර්වල් එකක් ගන්න. මම ආයේ පන්තියට එනවා. දැන් 10:30යි 10:45ට පන්තියට එනවා. ඔයත් 10:45 වෙද්දී ආයෙ ලොග් වෙන්න.